2018 වසරේ තුන්වෙනි මාසේ 11 වෙනිදා භාවනා වැඩසටහන මේ ලෝකේ සූක්ෂම ධර්මය බොහොම සියුම්ව හඳුනාගත යුතු ධර්මය කුමක්ද කියලා ඇසුවොත් කියන්නට තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ මුලින්ම හෙලිපෙහෙලි කරපු ඒ අමා නිවන් මගමයි නිවන් සෝයමයි පෙනුතුනේ. මේ ලෝකේ යම් තාක් සූක්ෂම ධර්මයක් සියුම් ධර්මයක් සංකීර්ණව හඳුනාගත යුතු අවබෝධ කරගත යුතු ධර්මයක් වේද එය උතුම් වූ නිර්වාණ ධාතුවමයි. ඒ වගේම යම් ආශ්චර්යයක් තිබේද යම් කිසි අදහාගත නොහැකි අපි ඒවට කියන අద్භූතයි හිතා ගන්න බැරි පුදුමය දනවන ආශ්චර්යයක් අద్භූතත්වයක් තියෙනවද ඒ මේ උතුම් නිර්වාණ ධාතුවමයි. ඒ තරම් සූක්ෂම ධර්මයක් ඒ තරම් පුදුමය දනවන ධර්මයක් කියන්න බෑ වෙන ලෝකේ නෑ පෙන්නතුනේ. යමෙක් මේ ධර්මය අවබෝධ කරවනවා නම් ඒ අවබෝධ කරගන්නවා නම් එයාගේ ආධ්‍යාත්මයේ පෙර භවයන් තුල ධර්මය ප්‍රගුණ කරන ලද ප්‍රඥාව ප්‍රගුණ කරන ලද සිහිය ප්‍රගුණ කරන ලද ඒ මහා පාරමී බලයක් නිසාම ඇති කරගන්නා වූ දෙයක් හැටියට අපිට සලකන්න පුළුවන්. අපි දකිනවා සමහර අය වචන කීපයකින් ධර්ම අවබෝධය කරගන්නවා. සමහර උදවිය වචන දහස් ගාණක් කිව්වත් අවබෝධ කරගන්නේ නැහැ. ඇයි ඒ? එයත් සසරේදී බණ අහලා යොමු වෙලා පුරුද්ද මදි. අවබෝධය මදි ඒ නිසා. සසරේදී බණ අහපු බුදුවරු මුණ ගැසුණු සද්ධර්මය ප්‍රගුණ කරපු ඒ පින්නතුන් තමයි වහා සද්ධර්මයේ අවබෝධයට පත් කරන්නේ. ඒ නිසා ඒ ගැන කලබල වෙන්න එපා. අරයයි මා එකට ආවේ එයා කොහොමද ඉස්සෙල්ලා දැක්කේ? එහෙම කනස්සල්ලක් ඇති කරගන්න එපා. එතකොට හිතන්න එයා මට වඩා මේ භවයේදීත් ගොඩක් කාලයක් තිස්සේ බණ අහපු කෙනෙක් වෙන්නේ නැති. එහෙමත් නැත්නම් එයා සංසාරේදී ගොඩාක් බණ අහපු කෙනෙක් වෙන්නේ නැති. ඒ නිසා තමයි එයාට ඉක්මනින් ධර්ම අවබෝධය වෙන්නේ නැත්තේ කියලා හිතන්න ඕන, කල්පනා කරන්න ඕන. තේරුණානේ? ඒකයි හේතුව. නැත්තම් බලයි මොකද මේ යා බොරුවක් කරනවද? නැත්තම් එයාට වැඩියෙන් මොනවා හරි හාමුදුරුවෝ බණක් කිව්වද? අපිට පොඩ්ඩක් අඩුවෙන් කිව්වද? හංගල කියනවද? එහෙම එකක් නෑ. ඒ අවබෝධය තමන්ගේ පාරමිතා බල ශක්තිය අනුව. ඉතින් අද පුංචි ස්වාමීන් වහන්සේ නමකුත් ඇවිල්ලා ඉන්නවා අවුරුදු 14යි කිව්වනේ. 14යි. බලන්න ෂූටි කාලෙම හාමුදුරුවෝ බණ ධර්මයට කැමතිලු. ධර්මයේ තේරුම් ගන්න ඉතින් උන්වහන්සේ ටික වෙලාවක් ඉඳලා වැඩම කරයි පන්සලේ කටයුතු තියෙන නිසා. ඒ වගේම සිල්මෑණන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා ජීවිතේම ධර්මයේ වෙනුවෙන් අවබෝධය වෙනුවෙන් බණ අහගෙනම තමන්ගේ පුළුවන් තරම් මනස සුවපත් කරගෙන විවිධ රෝගාබාධ අපහසුතා තිබුණත් ඒවත් යටපත් කරගෙන හදාගෙන කටයුතු කරගෙන යනවා. මෙතන ඉන්න භාගයට භාගයක් සීනිකාරයෝ
අනිත් භාගේ කොලෙස්ටරෝල් කාර්යෝ. ඊට පස්සේ අනිත් ටික ප්‍රෙෂර් කාර්යෝ. නේද? ඉතින් පුදුමයි තාම කිවුරුත් කිව්වේ නෑ අපේ අම්මා බණ අහන්න ගියාට පස්සේ තමයි සීනි නැග්ගේ කියලා. අපේ තාත්තා මේ බණ අහන්න ගියාට පස්සේ තමයි ප්‍රෙෂර් නැග්ගේ කියලා. ඒව හැදුනට පස්සේ තමයි එන්නේ. ආයි අමුතුවෙන් මේ වෙන්නේ නෑ. සමහර අය මානසික චංචල භාවයන් වලනුත් එනවා. මෙහෙට ආපු නිසා මානසික චංචල භාව තියෙනව නෙමෙයි. චංචල භාව ඇති නිසා මෙහි ආවා. තේරුණානේ? ඒක නිසායි මෙහි ඇවිල්ලා තියෙන්නේ. ඒ මට්ටමට ඉන්නේ මේ ආපු නිසා. නැත්තම් පිස්සන් කොටුවේ. එමයි කියලා තියෙනවා. සායනංශ ධර්මයේ මුණ ගැහිච්ච නිසා තමයි අද අපි මේ මට්ටමට ඉන්නේ කියලා. හරි. මම මේ කතා කරන්නේ පින්නතුණින් ජීවිත අත්දැකීම් බොහෝමයක් තියෙන. මට වඩා දෙගුණයක් අත්දැකීම් තියෙන අය තමයි මෙතන බහුතරේ ඉන්නේ. ඒ කියන්නේ මගේ වයස වගේ දෙකක්. ඒ වගේම සමහර වෙලාවල මට වඩා දෙගුණයක් පොතපතක් කියවපු අය ඇති. මං 3-4 වතාවක් 5 වතාවක් සතිපට්ඨාන කියවනකොට ඕගොල්ලෝ 100 වතාවක් කියපු අය ඇති. 3-4 වතාවක් ධම්පදයේ කටපාඩම් කරනකොට කටපාඩම් දෙනකොට ඔය ඇත්තෝ ජීවිතේ සමානලාට 10-15 වතාවක් ධම්පදයේ කියවලත් ඇති. සාමින් වහන්සේ බණ 200ක් 400ක් අහනකොට මන 10 ගානක් අහපු අයත් මෙතන ඇති. සියලු දෙනාම මේ ආර්ය මාර්ගයට වටිනවා. සියලු දෙනාගේම වටිනාකම බොහොමයි. හිතනේ හදාගන්න තියෙන්නේ. හිත හදාගන්න නම් තමන්ගේ පැත්තට තමන් හැරෙන්න ඕන. වචන වලින් කියන්න බෑ පින්නතුනේ මේ ලෝකයේ ඒ තථාගත සත්‍ය. ඒ මග කියන භාෂාව මාගදී භාෂාව ඒ වචන නෙමෙයි තියෙන්නේ ඒකේ. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මේ භාෂාවක් නෑ අත් වශයෙන්ම. එසම් මග කියන භාෂාවක් තියෙනවා. ඒ භාෂාව ඉගෙන ගන්න ඕන. තේරුම් ගන්න ඕන. ඒක 아무තු භාෂාවක්. හරියට අර සෙනෙහසේ භාෂාව වගේ. දැන් අම්මලා පොඩි ළමයි එක්ක කතා කරන භාෂාවක් තියෙනවනේ. පිටින් බලාගෙන ඉන්න කෙනෙකුට මෙලෝ සංසාර දෙයක් තේරෙනවද? පොඩි ළමයෙක් එක්ක මොනවද මේ අම්මා කෙනෙක් මේ කියවන්නේ කියලා චූටි මේ අත දරුවෙක් එක්ක කතා කරනව දැකලා නැද්ද? නමුත් ඒ දෙන්න සංවේදී වෙමින් චූටි ළමයා hina වෙනවා, කතා කරනවා, එයාගේ සංවේදීතා අම්මා අඳුන ගන්නවා, අම්මා එකට ප්‍රතිචාර දක්වනවා, අම්මගේ ප්‍රතිචාරයට ආයි පොඩි ළමයා ප්‍රතිචාර දක්වනවා. හරි සුන්දර දෙපසක් යනවා. මොකද්ද භාෂාව? චුන් චුන් කියනවා, චූ 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 කියනවා, කුරු 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 කියනවා. නේද? එළමයා hina වෙනවා. බක්කාවදි කියලා අහනවා, බම්බෝන්ද කුක්කෝන්ද කියලා අහනවා. කොහොමද තේරෙනවද? ඉතින් ඒ නිසා ඒගොල්ලෝ එනවා 아무තු භාෂාවක් හදාගෙන කතාවහක් කරනවා. ආන්න සෙනෙහසේ භාෂාව. ඒ වගේම
මේ ආර්ය ධර්මයේ ගලා යන භාෂාවක් තියෙනවා. ඒකටත් ඒ වගේම වචන නැහැ. වචන නැතුව කෙසේද අපි ඒ හඳුනාගන්නේ? වචන නැතිව කෙසේද අප එය හඳුනාගන්නේ? සරලයි. සංස්කාර දුකයි. මොනවද සංකාර? වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර ධර්ම තියෙන සංකාර දුකයි. දුක නම් මහණෙනි අල්ලන්න එපා. දුක නම් මහණෙනි පිළිගන්න එපා. දුක නම් මහණෙනි පොදි බැඳ ගන්න එපා. ඒ හැම දෙයකින්ම අබිනික්මන ඇති කරගන්න. නිස්සරණය ඇති කරගන්න. විරාගය ඇති කරගන්න. නිරෝධය ඇති කරගන්න. දුක නම් ඒකට ආයි ආයි පනින්න එපා. පළ ගැටිය වගේ ආයි ආයි දුක නම් ඒකට පනින්න එපා. දැන් බලන්න ඔබ දුක් දෙන සිතවිල්ල, දුක් දෙන චේතනාවක් ඔබ අල්ලගෙන ඉන්නවා ඇති. ඒ නිසායි ඔබ ඒ දුක් දෙන චේතනාවෙන්, ඒ සිතවිල්ලෙන් දුක් විඳින්නේ. ඒක නේද කතාව? ගිනි පෙල්ලක් අල්ලගෙන කෑ ගහනවා වගේ පිච්චෙනෝ කියලා. විදුලි කම්බියක් අල්ලගෙන කෑ ගහනවා වගේ මට කරන්ට් එක වදිනෝ කියලා. දැන් විදුලි කම්බියක් අල්ලගෙන කෑ ගහන කෙනා නම් අපිට අල්ලලවත් ආයේ අහකට දාන්න බෑනේ. අපි ඇල්ලුවොත් අපිටත් වදිනවා. තේරුණානේ? සමහර උදවිය නිවැරදි කරන්න ගියාම සිද්ධ වෙන දේත් ඕකමයි. එයාගේ ඇඟේ තියෙන ඒ ගතියත් අපිට ට්‍රාන්ස්ෆර් වෙනවා. ලේසි නෑ. ඔබ යම් දුකක් විඳිනවද, වේදනාවක් විඳිනවද, ඒ ඔබ කරපින්නා ගත්ත දෙයමයි. හරියට මේ වගේ මලු 10ක් තියෙනවා. 10 දෙනෙක් ඉන්නවා. එක මල්ලක තියෙන්නේ අඟුරු කිලෝ එකක්. තව මල්ලක තියෙන්නේ පුළුන් කිලෝ 2ක්. තව මල්ලක තියෙන්නේ යකඩ කිලෝ 3ක්. තව මල්ලක තියෙන්නේ වැලි කිලෝ 4ක්. තව මල්ලක තියෙන්නේ ඇට කිලෝ 5ක්. ආදි වශයෙන් ඔහොම කිලෝ 10 දක්වා විවිධ මලු තියෙනවා. ඒ කැමැති මල්ල තමන් කැමැති කෙනා කැමැති මල්ලක් අරගෙන ඔලුඩින් තියා ගන්නවා. දැන් මේ 10 දෙනාට දැනෙන්නේ තමන් තියාගත්ත මල්ලට අනුව තමයි බරත්, සුවඳත්, රිදුමත් දැනෙන්නේ. ඒ විදිහටයි කිලෝ ගානට බර දැනෙනවා, වර්ගයේ හැටියට ඔළුවේ රිදුම් දැනෙනවා. ඒ වගේම තමයි මිනිසුන් 100 දෙනෙක්, දහසක් දෙනෙක් දහසක් මළු ඔළුව තියාගෙන ඒ මල්ලට අනුව බර දැනෙනවා, ඒ මල්ලට අනුව රිදුම් දැනෙනවා. මොකද්ද ඒ මලු? ඔළුවෙන්ම තියාගත්ත මල්ල. ඔළුවෙන්ම තියාගත්ත මල්ල. ඔළුවෙම තියාගත්ත මල්ල තමයි Tamanට රිදුම් දෙන්නේ.
මේ මලු මනෝමය වශයෙන් තබා ගන්න මලු. ඒකයි පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස්. මනෝමය වශයෙන් තබා ගන්නා මලු. තමන්ගේ ආත්මය පිළිබඳව මල්ල කෙනාගෙන් කෙනාට වෙනස්. තමන්ගේ ඇති නැති පරිතරය පිළිබඳව මල්ල කෙනාගෙන් කෙනාට වෙනස්. තමා පිළිබඳව තමන් නිර්මාණය කරගත ඇති මල්ල කෙනාගෙන් කෙනාට වෙනස්. තමන් පිළිබඳව කිසිම නිර්මාණයක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් හීනමාන වශයෙන් සමහර උදවිය නිර්මාණ කර ගන්නවා. සමහර අය අදිමහාන වශයෙන් නිර්මාණ ඇති කර ගන්නවා. සමහර අය සමානයි කියලා වශයෙන් මානය ඇති කර ගන්නවා. ඒ තුන් දෙනාම ඉන්නේ මේ ලෝකේ. දැන් අපිට සමස්ත ලෝකයම දුකයි කියලා තේරෙනවද? සමස්ත ලෝකයම දුකයි කියලා තේරෙනවද? භෞතික ලෝකයේ දුකයි පීඩාකාරී, ආධ්‍යාත්මික ලෝකයේ දුකයි පීඩාකාරී කියලා තේරුණා නම් දැන් එයා අලුත් ගවේෂණයක යෙදෙනවා. මොකක්ද ඒ ගවේෂණය? ලෝකෝත්තර ගවේෂණය. අන්න පින්නතුනේ ලෝතුරු දහම හොයන්න පටන් ගන්න යන්න එතන ඉඳලා. ලෝකෝත්තර ගවේෂණය. සමහර අයගේ සිත බොහෝම සන්තෝෂෙන් මේ ලෝකෝත්තර ගවේෂණයට ඇදිලා යන්නේ. හරියට පැණිවලට කූඹියනවා වගේ. සමහර අයගේ හිත පින්නතුනි මේ ලෝකෝත්තර ගවේෂණයට ගෙනියනකොට මරන්න ගෙනියන හරක වාගේ කියලා කියනවා. හරක් දන්නවා උන් මරන්න ගෙනියනකොට උන් බෑ කියලා කෑ ගහනවා, පස්සට අදිනවා, විලාප දෙනවා. යන්නෙම නෑ. යන්න ඒක නිසා ඔය උදාහරණ ගේන්නේ. මරන්න ගෙනියන හරක වාගේ. සමහර අයගේ හිත ඇත්තෙන්ම ඔව් මේ භව ගමනක් යන්න ආපු මේ සිතට මේ භව ගමන නතර කරන්න කිව්වහම පුදුම කේන්තියක් එන්නේ. මේ භව දුක තේරුම් ගත්ත අයට පමණයි මේ සද්ධර්මයේ තියෙන්නේ. කෙනෙකුට අවශ්‍යයි කියලා හිතෙනවා නම් තව භව ගමන යන්න ඕන තරම් නිදහස තියෙනවා. මම නම් කියන්නේ නිවන් දකින්න කියලා. එයා අත්දැකීම් ලබන්න ඕන. ඒක තමයි ස්වභාවය. එක්කෙනෙක් ඉන්දියාවට ගිහිලා හාපෝ යන්න එපා, ඒ හරි අපිරිසුදුයි කියලා එහෙම හරියන්නේ නැහැ. අනිත් කෙනෙක් කියනවා අනේ මං ගිහිල්ලත් නැහැ මං යන්නත් ඕන බලන්න කියලා ඉවරලා යනවා. ඒ වුණාට ලංකාවට වඩා පිරිසුදුයි. ඒ නිසා හොඳයි.
ඊට පස්සේ එයාටත් ඉතින් අත්දැකීම ලබන්න යන්න දෙන්න වෙනවා. ඒ ඔබේ සිතෙන් ඔබට අහලා බලන්න ඔයාට කොහටද යන්න ඕන. සමහර අයගේ හිත කියනවා එක සැරයක් හරි අපාය පැත්තේ ගිහිල්ලා සංචාරයක් දාලා වරින් බා කියලා කියනවා. තව එක්කෙනෙකුට කියනවා තුසිතය, නිම්මාන රත්තිය, පරනිම්මත වසවර්තිය ආදී මේ දිව්‍ය ලෝක තියෙනවා. අනේ ඒවට ගිහිල්ලා සප භුක්ති විඳලා එන්න ඕන කියලා ඉතින් හිත කියනවා. සමහර අය පොළඹවල ඉතින් යන්න ආස හිතෙනවා. දිව්‍ය ලෝකේ සැප. දිව්‍ය ලෝකේ සැප පැත්ත කල්පනා කරගෙන යනවා. තව කෙනෙකුට හිතනවා ගැඹුරු භාවනාවක් කළා නේව සංඥා නා සංඥා ආයතන අගනිට්ඨා බ්‍රහ්ම ලෝකේ වගේ උපදින්න පුළුවන් කියලා. අපි හාමුදුරු කෙනෙක් ඔය ආලෝක කසීනෙන් එහෙම සතර ධානය වඩාගෙන එහෙම හිටියා උන්වහන්සේ. උන්වහන්සේ ඉතින් මේ ධර්මයේ කිව්වත් ඒක බාරගත්තේ නැහැ. මොකද හේතුව මම බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ. මගේ හිත බ්‍රහ්ම තත්වයට මං කසීනේ වසී කරගෙන මේ පවත්වාගෙන යන්නේ. ඒ නිසා ඉතින් ඔය ධර්මයේ මට කලින් ඇහුණා නම් මං අහ ගන්නවා තේරුම් ගන්නවා ආයුෂ්මතුනේ. නමුත් මට දැන් නම් මේ සමාධිය අත්හරින්න බෑ. මම මේ සමාධිය ප්‍රගුණ කරනවා දවසට 3 සැරයක්. හැම තැනම මම ආලෝකයේ විහිදුවාගෙන ආකුලෝක කසීනිය වැඩ ඉන්නවා කියලා ඉරලා I think කැමති වෙනවා යන්න බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා උපදින්න. සම්මුති නම් වලින් කිව්වට යම් කිසි තලයක් තියෙනවා. එච්චරයි තමන්ගේ මනසේ ස්වභාවයට. හීන ලෝකයක් තියෙන. එහෙම නැතුව මේ ඝන වස්තුන් තියෙන මේ මල් පළතුරු මෙහෙම හැදෙන මේ දෙයක් නෙමෙයි. මේ දිව්‍ය ලෝක මේ අවකාශයේ හැම තැනම තියෙනවා. සමහර දිව්‍ය ලෝක තියෙන උඩ සීමාවත් මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. එතකොට අපිට අයි අහුවෙන්නේ නැත්තේ කියලා හිතනවා දිව්‍ය ලෝකනේ. මම හිතන්නේ අනාගතයේදී එහෙම කැමරාවල් නිර්මාණය වෙයි කියලා අපි විශ්වාස කරනවා. අතිශය සූක්ෂම ධර්ම හසු වෙන්න දැන් යම් ඔය කැමරාවන් වලට අහු වෙනවා. හොල්මන් වගේ දේවල් අහු වෙලක් තියෙනවා. එසා ඉදිරියේදී එහෙමත් බලා ගන්න හැකියාව ලැබෙවි. අද්භූත ශක්තියින් හොයන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර උපදීවි. තමන්ගේ ඉතින් හීන ලෝකයක යනවා. දැනුත් මෙතන ඔබේ ආධ්‍යාත්මය තුළ ඒ ලෝකේ හැදිලා තියෙන්නේ. නිර්වාණ ලෝකයක් හැදිලා ඇති. මාර්ගඵලයක් තියෙනවා මාර්ගඵල ධ්‍යානයක් හැදිලා ඇති. පුතජන තත්වයක ඉන්නවා නම් පුතජන ගතිය හැදිලා ඇති. හැබැයි ගොඩාක් දෙනෙක් මම විශ්වාස කරනවා සෝහාන් මාර්ගයේ ඉන්නවා කියලා. ඒ කියන්නේ සෝහාන් මාර්ගය කියලා කියන්නේ අර නිවන් දකින්නට අවශ්‍ය කරන දස සංයෝජන තුනක් ඉවත් කිරීමේ සටනක ඉන්නවා. අපිට සටන තියෙන්නේ වෙන කවුරුවත් එක්ක නෙමෙයි. අපිට සටන තියෙන්නේ අපිත් එක්කමයි. අපිත් එක්ක අපි සටන් කරන අතර බාහිරත් සටන් වෙනවා. ඉතින් ඒවටත් මුහුණ දීලා ඇඟ බේරගෙන නුවණින් සටන් කරන්න ඕන. ප්‍රශ්න වැඩි වෙන විදියට නෙමෙයි ප්‍රශ්න නැති වෙන විදියට. තේරෙනවනේ? සටන් කරන්න ඕන ප්‍රශ්න වැඩි වෙන විදියට නෙමෙයි ප්‍රශ්න නැති වෙන විදියට පුළුවන් තරම් අඩුම වියදමින් ලාභම අන්දමින් ප්‍රශ්නේ නැති කරන්න ඕන. ලාභම ප්‍රතික්‍රමේ මොකක්ද කියලා බලන්න ඕන. ඉවසීමද, දිවීමද, නිහඬව සිටීමද, සමාව ඉල්ලීමද, වැඳීමද, පහර දීමද කියලා කමං කල්පනා කරන්න ඕන. ලාභම මොකක්ද කියලා හදා ගන්න. මෙතන වැඳලා බේරෙන්න පුළුවන් නම් මොකටද නිකන් පහර දෙන්නේ? ඈ
5000ක දඩයක් ගහන්න හදනකොට 500න් බේරෙන්න පුළුවන් නම් මොන යකාද 5000ක් කන්නේ. ඒක 500න් බේරෙනවා. ඒ වගේ අපේ සටන අපි තුල තියෙන්නේ බාහිරත් එහෙමයි. අඩුවෙන්ම බේරෙන්න පුළුවන් විදියට එයා ඒක බලනවා. ආධ්‍යාත්මික සටන පංචමාර ජිතෝනාතු මේ බුදුරජාණන් වහන්සේ පස් මරුන් පරදනෝ පංචමාරය ඉන්ද්‍රයන් පහ ගත්තත් පංචමාරය කියලා ගන්න පුළුවන්. මේ ඉන්ද්‍රයන් පහෙන් ඇතිවෙච්ච අවිද්‍යාව නිසා. ඊට පස්සේ වෙන වෙන මාරයොත් ඉන්නවා. දේවපුත්‍ර මාරයා කියලා කෙනෙක් ඉන්නවා. වසවර්ති මාරයා කියලා කෙනෙක් ඉන්නවා. ක්ලේශ මාර කියලා තියෙනවා. මුත්තු මාර කියලා තියෙනවා. ඒවත් මේ සිතෙහිම හටගන්නා වූ ස්වභාවයන් වලට දෙන ලද මාර ධර්මතා ඒවත් තියෙනවා. දැන් බලන්න මොන වගේ මාරයෙක්ද ඉන්නේ කියලා. මාර දූවරු ඉන්නවා. මාර පුත්‍රයෝ ඉන්නවා. මාර සෙනග ඉන්නවා. මාරය බලන්නේ මාරය කියන එකෙන් අදහස් වන්නේ සසර බන්ධන දුකට බන්ධන ගුණයට කියන්නේ මාර බලවේගයක් කියලා. ඒක හරිම මාරයිනේ කියන එකේ තේරුම මොකද්ද? සසර බන්ධන දුකට බන්ධන ස්වභාවය මාරය. අපායට බන්ධන තිරිසන් ලෝකයට බන්ධන මේ මාරයාගේ ස්වභාවය. විෂය නැති ලෝකවල වල ප්‍රාර්ථනාවෙන් හිටියොත් මේක අයිති වෙන්නේ මිත්‍යා දෘෂ්ටියට. සතර ධානය වඩාගෙන එතනින් බ්‍රහ්ම ලෝකවල යන්න හිතන් ඉන්න හාමුදුරුවන්ට දැක්මක් තිබුණා. මේ මනසට අනුව මට උපතක් තියෙනවායි කියලා. අනිත් අයට දැක්මක් තියෙනවද? දැක්මක් නැහැ. බුදුහාමුදුරන්ගේ දිව්‍ය ලෝක ගැන දැක්මක් තිබුණා. දැන් අනිත් අය ඉන්නේ දැක්මක් ඇතුවද? නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේට ඒක සම්මාදිට්ඨියක් වුණාට අනිත් කෙනාට ඒක මිත්‍යා දෘෂ්ටියක්. මොකද දැක ප්‍රත්‍යක්ෂ කොට නැති නිසා. සත්‍යයක් වත් දැක ප්‍රත්‍යක්ෂ කොට නැත්නම් මිත්‍යා දෘෂ්ටියක්. දැන් නිවන ගැන මේ ලංකා බෞද්ධයන්ට තියෙන මතවාද සම්මාදිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද? ඔබම කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. නිවන ගැන තියෙන මතවාද මිත්‍යා දෘෂ්ටිය. ඇයි? ප්‍රත්‍යක්ෂ කරේ නැති නිසා. නිවන කියන්නේ සමහර අය හිතනවා ඒක උපදින්න නැති එකක් කියලා හිතනවා. සමහර අය හිතනවා ඒක අනිත් ආගම් වල වගේම විශ්වාසයක් කියලා හිතනවා. සමහර අය නිවන කියන්නේ බුදු කෙනෙක්ගේ ඉස්සරහේදී ලැබෙන දායාදයක් කියලා හිතනවා. නිවන කියන එක ලබන්න අපි ගොඩාක් පින් දහම් කරගෙනම යන්න ඕන කියලා. මේ පින උපකාරක වෙන්නේ නිවනට උපකාර පිණිස. නිවනට උපකාරක ධර්මයක් තමයි දන්සලක් තමයි තේපැන් සංග්‍රහයක් තමයි පින. තේරුණානේ? නිවනට උපකාරක ධර්මයක් වුණාට නිවන තුල පින්පව් නැහැ. නිවනට උපකාරයක් වුණාට නිවන තුල පින්පව් නැහැ. එහෙම දෙයක් තියෙනවා.
නිවන තුළ පින්පව් නැහැ. නිවනට උපකාරක ධර්මයක් වෙනවා. දැන් අපි මෙතෙන්ට පැමිණලා ඉන්නවා. අපිට මේ විදුලි පංකාව උපකාරක ධර්මයක්ද නැද්ද? මේ සිසිලස AC එක උපකාරක ධර්මයක්ද නැද්ද? උපකාරක. හැබැයි අපි කෙනෙක් කිව්වොත් එහෙම ඕන්නේ නැහැ කියලා අපිට සංසුන්ව බනහන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ තමයි පිනත්. අන්න ඒ වගේ තමයි පිනත්. ඉතින් අපිට නිදුක් නිරෝගීව ඉන්නත් පිනක් තියෙන්න ඕන. නිදුක් නිරෝගීව ඉන්න හොඳ ප්‍රදේශයක් තියෙන්නත් ඕන. ඍතු විපර්යාස, කාල විපර්යාස, වසවිස වලින් තොර ආහාර තියෙන පරිසරයක උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නත් ඕන. නැත්තම් පින කොච්චර තිබ්බත් ලෙඩ වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා ඒක හේතුවක්ම දාන්න බෑ අපි සමහර දේවල් වලට. තේරුණානේ? ඒ පරිසරය අනුව ලෙඩ රෝග නිර්මාණය වෙනවා. තියෙන ආහාර පද්ධතිය අනුව ලෙඩ රෝග නිර්මාණය වෙනවා. ඒව ගැන කියන්න ගියොත් ගොඩාක් දේවල් තියන්න වෙනවා. මේ කියන්න තියෙන කෙටියෙන්ම ඔය ආහාර පානය මේ ගන්නවා නම් මේ හදන ශනික ආහාර වර්ග, ශනික පොඩි පොඩි දේවල්, රසකාරක වර්ණ දාපු ඒවා ඔය කඩේ විකුණන්න තියෙනවා ජීවිතේට පොඩි ළමයෙකුට දෙන්න එපා. ඔය ජෙලි වර්ග අරව මේවා ඔය චොක්ලට් ඒවා එන්න පුළුවන්. කිසි දවසක ජීවිතේට දෙන්න එපා පොඩි ළමයෙකුට ආදරේ නා. ඒකට හේතුව ඒ හැම එකම ප්ලාස්ටික් විස වර්ග තියෙනවා. තමනුත් කන්න එපා පුළුවන් තරම්. තමන්ගේ ජීවිතේට ආදරේ නම් වැටකොළු ගහක්, මිරිස් ගහක්, මේ බණ්ඩක්ක ටිකක් ගෙදර හිටවගෙන කන්න පුළුවන් නම් බලන්න. ඒ තරමට හොඳයි. නැත්තම් වෙන විසඳුමක් නැහැ. එතකොට මේ පින අපිට උපකාරක ධර්මයක්. නමුත් නිවන තුල පව පින නැහැ. ඇයි නිවන තුල පව පින පිහිටන්නේ නැත්තේ? නිවන තුල පව පින පිහිටියොත් එහෙම ඒක සංඛාර ධර්ම සංස්කාර ධර්ම අතර සැකසෙන එකක් වෙනවා. මොකද පුඤ්ඤාභි සංඛාරා අපුඤ්ඤාභි සංඛාරා. නමුත් උපකාරානි පුඤ්ඤානි. මනුෂ්‍යයාටත් දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් භික්ෂුණීන්ටත් භික්ෂුන් වහන්සේටත් උපාසකයාටත් උපාසිකාවටත් මේ හැම කෙනාටම උපකාරක ධර්මයක් තමයි පින කියලා කියන්නේ. එතකොට අපි පින් කරන්නේ නැද්ද? පින් කරන්න ඕන. පින් මදි නම් හිතේ සතුට මදි. පින ටිකක් වැඩි වෙනකොට හිතේ සන්තෝෂය හොඳ වෙනවා. පින් කරනකොට හිතේ සන්තෝෂය හොඳ වෙනවා. පින මදි වුණාම හිතේ සන්තෝෂය අඩු වෙනවා. තේරුම් ගන්න මගේ හිතේ සන්තෝෂය අඩු නම් මොකක් හරි පින ටිකක් මදි ඇති. මම පින් ටිකක් කරන්න ඕන කියලා හිතේ සන්තෝෂය ඇති වෙනවා. පැහැදුණු තැනට පැහැදුණු ආකාරයේ තමන්ගේ හිතේ සන්තෝෂය වැඩෙන විදියට ඒ දේ කරන්න. මම කියන්නේ අහවල් පින කරන්න කියලා. කූඹියෙකුට තේ ටිකක් දාලා ඉතුරු වෙච්ච තේ ඩිංග දාලා සතුටු වෙන්න පුළුවන් නම් ඒකත් පිනක්. වියදම් කරන විදියටම නෙමෙයි. ඒක තමයි වියදමත් එක්ක චේතනාව පිහිටන විදිය. ධර්මයේ ශ්‍රද්ධාව පිහිටන විදියට තමයි ඒක මහත්ඵල මහානිසංස බවට පත් වෙන්නේ. ඊට පස්සේ ඇත්ත කතාව ඒ ධර්මයේ ගුණය බලය හැටියට ඒක මහත්ඵල මහානිසංස වෙන විද්‍යාවකුත් තියෙනවා. නමුත් අපි ඒව කියන්න යන්න ඕනේ. එහෙම දෙයක්ත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. පවත් ඒ විදියට බලපානවා. පවත් ඒ විදියට මහා පව් බවට පරිවර්තනය වෙනවා.
පිනත් ඒ විදිහටම මහා බලගත් පින් බවට පරිවර්තන වෙනවා මේ විශේෂයෙන් තුරුණුවන් උදෙසා කරන පින්කම්. තුරුණුවන් උදෙසා පූජාවක් කරාමත් මහත්ඵල මහානිසංස වෙනවා. නිග්‍රහයක් නින්දාවක් අපහාසයක් කරොත් එහෙම ඒකත් අද බල විදියට බලපවත්තන ස්වභාවයක් මේ විශ්වීය ධර්මයේ තුල එහෙම දෙයක් පිනතුලේ තියෙනවා. ඒ නිසා අපි එකෙන් වලකින්න තේරුම් කරගන්න ඕන. හිත කියන්නේ පින්නතුනේ මේක මහා කොහොල්ල ගුලියක්. එහෙම කියමු. දැන් ඔය අස් කරගන්න බැරි කට්ටියට ඔය උදාහරණේ ගොඩක් ගැලපෙනවා කියලා තේරෙයි. මහා කොහොල්ල ගුලියක්. ශායනහස මම මේක අයින් කරන්න හදනවා අයින් වෙන්නේ නැහැ. තදීම අල්ලගෙන තියෙන්නේ. කොහොමද මම මේක අයින් කරගන්නේ ස්වාමී? ඉස්සල්ලාම හිමින් තේරුම් ගන්න ඕන තමන්ගේ ඇලීම මොනවා පාදක කරගෙනද තියෙන්නේ කියලා. හොඳට බලන්න ඕන. තේරෙන ඒවාත් තියෙනවා. එතකොට තේරෙන්නේ නැති ඒවාත් තියෙනවා. මොනවා පාදක කරගෙනද ඇලීම් තියෙන තෘප්තිමත් වෙලා නැත්නම් ඒ දේ තුල විදර්ශනාවක් ඇති කරගන්න ඕන. එහෙම නැත්නම් ඒ දේ භුක්ති විඳලා අවසන් වෙන්න ඕන. එතකොට හිත නිදහස් වෙනවා. සමහර අය මැරෙන්නත් සීමාවල් දාගන්න ඕනේ. සමහර අය කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඉන්දියාවේ ගිහිල්ලා ඇවිල්ලා බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච පිරිනොම් පෑපු තැන උපත ලැබූ තැන බලලා මට මැරුණත් කමක් නැහැ කියලා කියන අය ඉන්නවද නැද්ද? ඒ කියන්නේ මැරෙන්න සීමාව. ඒතකොට මැරෙන්නෙත් නැහැ සමහරලාට ඒක වෙනකම මැරෙන්නේ නැහැ. සමහර තාත්තලා අම්මලා තියාගන්නවා අනේ අපේ පොඩි කෙල්ලා පොඩි පුතා මේ විවාහයක් වෙනවා උනාට පස්සේ මම මලත් කමක් නැහැ කියන කට්ටිය ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ කියන්නේ එයාගේ මැරෙන්න සීමාව. නිවන් දකින්නත් ඔය වගේම සීමාවක් ඔබේ හිත ඇතුලේ තියෙනවා. මෙන්න මේ ටික නම් ඉෂ්ට වුණ නැතුව මට නිවන් දකින්න බෑ. හොඳට බලන්න. මේ ටික සම්පූර්ණ වෙන්නේ නැත්නම් මට නිවන් දකින්න බෑ. ඒ කතාව ඔහොම තියෙනවා. මිනිස්සුන්ට මැරෙන්නත් සීමාවල් තියෙනවා. එතකම් මැරෙන්නේ. ඒක අපි කර්මයටම ඔක්කොම දාන්න එපා. වෙනම තියෙන ඍතු විපර්යාස නිසා, කර්ම විපාක නිසා, පරෝපක්‍රම නිසා සිදුවෙන වෙනම දේවල් ටිකකුත් තියෙනවා. නමුත් මෙහෙමත් ස්වභාවයක් තියෙනවා. ඒක නැත්තම් එතෙන්ට හිත ගමන් කරන්නේ නැහැ. තේරුණානේ? සුනාමි එන වෙලාවේ එක මහත්මයෙක් දා යන්න නෙමෙයි ඉඳලා තියෙන්නේ. නමුත් මේ නගරයට යන්න ඕන කියලා මෙයාට එකපාරට සිතුවිල්ලක් ඇති වෙනවා. ඉතින් ඇවිල්ලා ඉවරලා මෙයා යන්න කියලා හිතලා ඉවරලා සාලේ මැදට ඇවිල්ලා දීර්ඝ හුස්මක් ඉහළට අරගෙන හයියෙන් පහළට හෙලලා නගරයට ගියා. ගියා මොකද වෙන්නේ? ශාල සුනාමිය ඇවිල්ලා මෙයාව ගහගෙන ගිහලා මෙයාව මැරෙනවා. එතකොට මෙතෙක් වෙලා යන්න එච්චර නොදුන්නු සිත එක්ක ටිකක් වේලාසරෙන් ගිහිල්ලා වැඩේ කරගෙන එන්න තිබ්බ නැත්තම් තව ටිකක් පහු වෙන්න තිබ්බ. එතකොට අර කෙනවා කියලා පේනවනේ නේද? එතකොට යන්නේ නැහැ කිට්ටුවට. ඒ දෙකම වෙන්නේ නැතුව මේ ටයිම් එක ගානට බැලන්ස් වෙන්න මෙයා
කයින් හුස්මක් කෙලලා ඕකේ කියලා යනවා. ඒ කියන්නේ එයාට මරණයට එයා ඉඩ දීලා එයා යනවා. එයා මරණයට හසු වෙනවා. එයායි මරණයට මනසෙන් ඉඩ දුන්නා. ඒ වගේ නිවනටත් කොයි වෙලාවක හරි ඉඩ දෙන්න ඕන. ඔය ඇත්තන්ගේ උත්සාහයේ තියෙන තරමට තමයි මගේ උත්සාහය මෙතන තියෙන්න ඕන. මගේ උත්සාහය වැඩි කළොත් ඔබේ උත්සාහයට වඩා වැඩියෙන් ඒක හරියට අර ගොන් දෙන්නේ බැඳපු කරත්ත එක ගොනේ කයින්ම යනවා. අනිත් ගොනා ටිකක් හිමී යන්නේ. කරත්ත බැලන්ස් වෙයිද? වෙන්නේ. එකක් අර වේගෙන් යන ගොනා අපහසුතාවයටපත් වෙනවා. අනිත් ගොනත් ඇදගෙන යන්න වීම නිසා. අනිත් එක හිමින් යන ගුණාට හරි පීඩාවක් එනවා. කරත් ඇලවීම නිසා, බෙල්ල කැරකීම නිසා, ඇදගෙන යෑම නිසා ඔහුත් පීඩාවටපත් වෙනවා. ඉතින් මම දැකලා තියෙනවා වැඩිපුර ඇත්තු කෙරෙහි වීරියෙන් බණ කියනවා සමහර වෙලාවට. එතෙන්දී මම දකින්නේ අරක. ගොන්නු දෙන්නේ බැඳලා එක ගුණෙක් හයියේ යනවා. අනිත් ගොනත් ඇදගෙන යන්නේ. ඒ ගොන එන්නේ නැහැ. එක්ක පණ නැහැ. එක්ක ලාමක ගොනෙක් බැඳලා ඉන්නේ. එක හා සමාන ගොන්නු දෙන්නේ බඳින්නේ කරත්තේ බඳිනකොට. ඒවට කියන්නේ බර කරත්ත කියලා. ත්‍රික්කල නෙමෙයි. දැකලා තියෙනවද බර කරත්ත? දැකලා නැහැ? බරකරත්ත කියන්නේ ගොන්නු දෙන්නේ බැඳලා ඉස්සර ඔය 70 ගණන් වල ඉතින් ඉපදිච්ච අය මේ ඈත ගමක ඉඳලා කොළඹට එන්නේ බරකරත්තනේ. ත්‍රිකල වලින් තමයි විශාල බඩු ප්‍රවාහනය කරන්නේ ඒ වගේ. ඒ සමාන බරත දෙන්නෙක් වෙන්න ඕන. ඒකම තමයි තියෙන්නේ. ඒ වගේ පින්නතුන්ගේ ප්‍රමාණයට අනුව තමයි මම හිතන්නේ මමත් හදා ගන්න ඕන උසත් වේගයක් ප්‍රමාණයක්. නැත්තම් ලොකු දේවල් එකපාරට කිව්ව ගමන් මේ ඔළුව අවුල් වෙනවා. අනේ හාමුදුරනේ තේරෙන්නේ නැහැ. සමහර අය එන්නෙම නැහැ. සමහර අය විවේචනය කරනවා. සමහර අය සමා වෙන්න හාමුදුරනේ මට නම් තේරෙන්නේ නැහැ. එහෙමම කියනවා. දහස් වාරයක් මට සමා වෙන්න මේක අපේ දරුවෝත් දැකලා තියෙනවා. තේරුම් ගන්න තියෙනවා. අපේ අක්කත් මේක දැකලා තියෙනවා. නංගිත් මේක දැකලා තියෙනවා. මට තේරෙන්නේ නැහැ මේක. එතකොට ධර්මයේ කෙරේ අපහැදීමක් නැහැ. සමා වෙන්න තේරෙන්නේ නැහැ කියන සමහර අය සමාවක් ගන්න ප්‍රතික්ෂේප කරනවා. ඔබ කොතනද ඉන්නේ? හාමුදුරුවෝ මේ නිවන් දකින්න ලස්සන කාරණයක් කියාවේ කොයි වෙලාවකරයෝග කියයි මම මේ ඉන්නේ හරියට මේ හොඳ කීපර් කෙනෙක් වගේ කළු විතරන වගේ හොඳ කීපර් කෙනෙක් වගේ ඉන්නවා පිටිපැත්තට වෙලා අත්වැස්මක් දාගෙන හොඳට රැකගෙන ඉන්නවා. කොයි වෙලාවක හරි බෝලේ එයි කියලා. බොහොම හොඳයි. බොහොම හොඳයි. හැබැයි නිරන්තරයෙන්ම තමා දෙසත් බාහිර දෙකම එකවර බලන්න ඕනේ. නැත්තම් එයා දන්නේ නැතුව අභ්‍යන්තරයට බැඳෙනවා, බාහිරින් ඉගෙන ගන්නවා සහ ප්‍රත්‍යක්ෂ කිරීම කරනවා විතරයි.
ඊට බලනකොට ඒ අභ්‍යන්තරයට බැඳලා. අභ්‍යන්තරික බාහිර දෙකම බලමින් සුද්ධ කරමින් යන්න කියලා තමයි සතර සතිපට්ඨානය උගන්වන්නේ. කොහොමද මේ බාහිර අභ්‍යන්තර කියලා කියන්නේ මොකද්ද? අභ්‍යන්තරය කියලා කියන්නේ නොපෙනෙන කොටස, සංවේදීව පවතින කොටස. සමහර අය කියන්නේ මගේ ළඟ මේ දුකක් තියෙනවා මොකද්ද දන්නේ නැහැ. මොන හේතුවද දන්නේ නැහැ. එතකොට ඒකට හේතුව මොකද්ද? ඒක පේන්නේ නැහැ. නමුත් සංවේදීව තියෙනවා. බාහිරය කියලා කියන්නේ පින්නතුනේ තේරුම් ගන්න පුළුවන් දැනෙන ස්වභාවයේ, පේන ස්වභාවයේ, විඳින ස්වභාවයේ ඇති වෙන සීමාවට කියනවා බාහිරය කියලා. ආධ්‍යාත්මයේ තුලම ආධ්‍යාත්මය සහ බාහිරය පෙන්වන්නේ. නිරන්තරයෙන්ම සබ්බ ලෝකේම ගවේෂණය කරනවා. සබ්බ ලෝකේ කියන්නේ කොහෙද? සබ්බ ලෝකේ තියෙන ඔබේ මේ ඉන්ද්‍රයන් 6 ඇතුලේ සබ්බ ලෝකේ තියෙනවා. ඒ සබ්බ ලෝකෙන් සියලු ලෝක, සබ්බ කියන්නේ සියල්ල, ලෝක කියන්නේ අපි බැඳී යන ගති ස්වභාවයන්. එහෙම නැත්නම් චේතනා ස්වરૂප. බලන්න දැන් මේ වෙනකොට මොන වගේ ලෝකයකටද ඔබ බැඳලා ඉන්නේ? අපි මිනිස්සුන්ට කියන්නේ ඔය මිනිස්සයා හරි ලෝකයා කියලා. ඒකට හේතුව එයා එක්තරා ලෝකයකට බැඳිලා ඉන්නේ. ලෝකයා හොඳ අයට වෙන්නේ නැති ඔය ගැන හරි ලෝකෝත්තරය කියලාත් කියනවා. අපිට නම් කිව්වට කමන්නේ ආමුදුරු හරි ලෝකෝත්තරය කියලා. ලෝකයා කියන වචනේ නම් සාධාරණත්වයක් තියෙනවා. නමුත් ඔය ලෝකෝත්තරය කියන එක හරියට දැනගෙන කියන්න ඕන. ලෝකයෙන් එතර වෙච්ච කෙනෙක් කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. මාර්ගඵලලාභී කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක්. ඉතින් ඔබ ලෝකෝත්තරද, ලෝකීයද, ලෝකයෙක්ද, ලෝකෝත්තරයෙක්ද? ඔබ ලෝකයේද, ලෝකෝත්තරයේද? ඒක හරියට තේරුම් කරගන්න තියෙන්නේ පින්නතුනේ මේ ඇහෙන් දැකලා මොලෙන් තේරුම් අරගෙන නෙමෙයි හිත ස්වභාවයට පත් කරලා සංසුන් වෙන්න. එතකොට තමයි ඇති සැටි පේන්නේ. හරියට අපිට දුවද්දි පාර දෙපස තියෙන දෙයක්වත්, කලාත්මක දෙයක්වත්, ලස්සන දෙයක්වත් අපිට හරියට බලන්න බෑ. අපිට පරිසරයේ ස්වභාවිකව තියෙන තත්ත්වයේ තියෙන විදිහට බලා ගන්න උවමනා වුණාම අපි මොකද කරන්නේ? නතර වෙනවා. නතර වෙලයි බලන්න ඕන. ඒ වගේ මොනවා හරි අරමුණක, අපේක්ෂාවක, බලාපොරොත්තුවක දුවන මනසට යථා තත්ත්වයේ ස්වභාවිකත්වයේ පේන්නේ නෑ. මොන හරි අරමුණක් අපේක්ෂාවෙන් දැන් නිවන හරි අරමුණු කරගෙන අපේක්ෂාවෙන් එහෙම දුවන්න එපා. එහෙම විශයක් නැතුව උත්සාහ කළාට වැඩක් නෑ. දැන් මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම පෝසත් වෙන්නනේ දඟලන්නේ.
මේ සමාජයේ ඉන්න හැම මිනිස්සෙක්ම ධනවතෙක් වෙන්න, පෝසතෙක් වෙන්න, වාහන ගන්න, ගෙවල් දොරවල් හදා ගන්න, අලුත්ම ඉලෙක්ට්‍රොනික උපකරණ ගන්න, අලුත්ම දුරකථන පහසුකම් ඕව ගන්න තමයි මේ කවුරුත් අහසනේ. ඒතකොට සමහර කෙනෙකුට පුළුවන් වෙලා තියෙනවා, සමහර කෙනෙකුට බැරි වෙලා තියෙනවා. හැමෝම සමහර වෙලාවට එක වගේම පැය 24ක කාලයක් යොදාගෙන වැඩ කරනවා. කාටවත් කාලය වැඩි නෑනේ. ඒ කාලය තුල කොටසක් තමයි එයා වැය කරලා මේ වැඩ කරන්නේ. එතකොට එක්කෙනෙකුට ජයග්‍රහණ ලැබෙන්නත් අනිත් කෙනාට නොලැබෙන්නත් හේතුව මොකද්ද? එක්කෙනෙක් මෝඩයා වගේ වැඩ කරන්නේ නෑ. එයා හරීම බොහොම සංකීර්ණව බොහොම ගැඹුරින් පුළුල්ව හිතලා හොඳට කළමනාකරණය කළා බොහෝ පැතිකඩවල් තේරුම් අරගෙන බොහොම හිමින් ක්‍රියාමාර්ග ගැනීම නිසා නුවණ නිසා එයාගේ දියුණුව ලැබිලා තියෙනවා. තව කෙනෙක් එහෙම නුවණ වහන්සි කරන්නේ නැහැ. නිකාම කය මහන්සි කරනවා. ওই වැඩ කරනවා. කලමනාකරණයක්, නිර්මාණයක් මොකක්වත්ම නැහැ. නිකම්ම හරියට බර අදින හරකෙක් වගේ වැඩ කරන දියුණුවක් නැහැ. මේකත් එහෙම තමයි පිනතුරේ. මේ නිවන් දකින්න යන රවුමෙත් ඉන්න පිරිස එහෙමයි. හැමෝම නිවන් දකින්න තමයි කැමති. එක්කෙනෙක් නිවන් මාර්ගට අර පෝසත් වෙන මිනිස්සෙක් වගේ වේගෙන් සමීප වෙනවා. තව එක්කෙනෙක් බොහොම හිමින් තමයි එතන සමීප වෙන්නේ. ඒකට හේතුව නිකන් උත්සාහයක් තියෙනවා. බැරි දේ හැකි වේද දත් මිටි කෑවාට. මේ දත් මිටි කෑවට මහන්සි වුණාට ඒක කල්පනා කරන්නේ නැතුව ක්‍රියා කරලා ජයග්‍රහණ ලබන්න බෑ. තේරෙනවනේ? එහෙම වුණාම සමහරලාට විනාශයක්, එහෙමත් නැත්නම් අන්ත පරාජයක්, එහෙමත් නැත්නම් ඊටත් වැඩි දෙයක් ලැබෙන්න පුළුවන්. එතකොට මොකද්ද මේ රහස? උපාය, උපක්‍රමශීලී වීම, ස්ථානෝචිත වීම, නිවැරදි ක්‍රියාමාර්ග, නිවැරදි වෙලාවට ටයිමින් තියෙන්නත් ඕන. ටයිමින් වලට හේතුන් නැත්තම් වැඩක් නැහැ. දැන් අපි ස්වර ටිකක් ලියලා දෙනවා 10 දෙනෙකුට. ඔය සරිගම පදනිස කියන ස්වර ටික දන්නවනේ, කවුරුත් දන්නවා. මධ්‍ය ස්වර, උච්ච ස්වර ඕව දාලා දෙනවා. දුන්නාම ඉතින් 10 දෙනෙක් එකට එකම සංගීත කාණ්ඩය දෙන්නේ. මේ 10 දෙනාගේම රසය එකක් වේද? වෙන එක්කෙනෙක් ඉන්න හොඳ ප්‍රවීණ එක්කෙනෙක් ඉන්න ටිකක් ආධුනික, එක්කෙනෙක් යන්තම්, තව එක්කෙනෙක් හොඳටම ආධුනික. අද තමයි එයා පියානෝ එකක් අල්ලලම තියෙන අද. ඒක රසවත් භාවය ඇති වෙන්නේ කොතනින්ද? අර ටයිමින් වලින්. ඒ කියන්නේ වෙලාවට හරියට එතන කී එක පාස් වෙන්න ඕන. එතකොට තමයි ඒ ආගේ ලස්සන නාදයක් එන්නේ. අනිත් එක්කෙනා ඒ ස්වරේ බටන් එක ඔබනවා, ටයිමින් නැහැ. තව එක්කෙනෙක් ඔබනවා හරියට බොත්තමත් නෙමෙයි, වෙන මොකක් හරි එකක් ඔබන. එතකොට එන්නෙම නැහැ. ඔය පෝසත් වීමෙත් ඒකමයි, ආධ්‍යාත්මික අවබෝධයත් ඕකමයි. ඒ හිතන්න ඕන දේ ඒ හිතන්න උවමනා වෙලාවෙදී ඒ ටයිමින් එකේදී ඒක පරිවර්තනය උනේ නැති වුණොත් ඒක හරියට යෙදුවා කියලා කියන්න බෑ.
කෝච්චියේ ගියාට පස්සේ මේ ස්ටේෂන් එකට ඇවිල්ලා වැඩක් නැහැ නේ. බස් එක ගියාට පස්සේ බස් හෝල්ට් එකට ඇවිල්ලා වැඩක් නැහැ. ඒක ටයිමින් එකත් එක්ක එතෙන්ට යන්න ඕන. ඒ වගේ සමහර අයගේ මේ උත්සාහය, වීරිය, ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා තියෙනවා. නමුත් අර නොපුහුණු කම නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? හරියට ටයිමින් නැහැ. බස් එක ගියාම මෙන්න මිනිහ ඇවිල්ලා ඉන්නවා. ඉතින් මාත් හෝල්ට් එකට ආවා. මම පස්සේ මොකද අරයා මට වඩා පොඩ්ඩයි ඉස්සර වෙලා ගියේ. ඔව් අර විනාඩි 2ක ඉස්සර වීම නිසා එයා ඉස්සෙල්ලා යනවා පැය භාගයට ඉස්සෙල්ලා. ආයි එක්කෙනා ඉතින් තව පැය භාගයක් ඉන්න ඕන. ඒ නිසා මේක කාලෝචිතව අවස්ථානෝචිතව හරියට ඒ වෙලාවට ඒ විසඳුම තියෙන්නත් ඕන. එහෙම නැතුව වැඩක් නැහැ. දැන් ලෙඩකටත් එහෙම නේද? ඒ පැය ගානක් තියෙනවා, දවස් ගානක් තියෙනවා. දැන් ඩෙන්ගු වලට වගේ නම් ඒ තියෙනවා. ඒ දවස් ගාන ඇතුළතදී ඒ වෙලාවල් වලදී ඒකට හරියට බෙහෙත් ලැබෙන්න ඕන. නැත්තම් මරණයටපත් වෙනවා. ඒ ටයිමින් වෙනස් වීම නිසා, බැලන්ස් කරගන්න බැරි වීම නිසා මිය යන හැටි. නිවන් දකින්නත් බැරි වෙන්නේ මේකම තමයි. වීරිය අනවශ්‍ය තැනදී වීරිය කළොත් නිවනෙන් පිට. සිහිය අවශ්‍ය නැති තැනදී සිහිය ප්‍රගුණ කළොත් ඒත් නිවනෙන් පිට. ප්‍රඥාව අවශ්‍ය නැති තැනදී ප්‍රඥාව දැම්මොත් ඒත් නිවනෙන් පිට. ශ්‍රද්ධාව අවශ්‍ය නැති තැනට ශ්‍රද්ධාව දැම්මොත් ඒත් නිවනෙන් පිට. දැන් කොහොමද? ප්‍රඥාව අවශ්‍ය වෙලාවට ප්‍රඥාව තියෙන්න ඕන. වීරිය අවශ්‍ය වෙලාවට වීරිය තියෙන්න ඕන. දැන් සමහර කට්ටිය ඉන්නෝ ලොකු බරක් උසුලන්න ගියාමත් ඒගොල්ලෝ නිකන් මල් වට්ටියට අත ගහනවා වගේ බරට අත ගන්නනේ. එතකොට මේක බරට උස්සන කට්ටිය කියන්නේ ඔය මල් වට්ටියට අත ගහනවා වගේ මේ කට්ටිය එන්න එපා මෙතනින් කරුණාකරලා අයින් වෙන්න. මේක හොඳට හයිය හත්තියට අල්ලන්න පුළුවන් කට්ටිය විතරක් මේකට එන්න කියලා කියනවා. මොකද ඒ වගේ තැනකදී මල් වට්ටියට අත ගහනවා වගේ වීරියක් දැම්මොත් එimhe ඔය කණුවක් වගේ නෑ ඇඟ උඩ කඩාගෙන වැටිලා මැරෙනවා. නේද? ඒ වීරියට ඒක අල්ලන්න ඕනේ එතෙන්දී. ඒකෝර මල් වට්ටියකට අත ගහන්න ගියාම කණුවකට අත ගහනවා වගේ අත ගැහුවොත් මල් වට්ටිය බිම. දැන් තේරෙනව නේද? ස්ථානෝචිතත් ඒ අවදාළ වේගයත් ඒ ටයිමිනුත් දෙන විදිය. මෙන්න මේ දේ තමා තුළ සමබර කරගන්න ඕන. නැතුව අවශ්‍යතාවය තිබුණට වැඩක් වෙන්නේ නෑ. කලමනාකරණය තියෙන්න ඕන. අවශ්‍යතාවයත් කලමනාකරණයත් උපදේශයත්. තේරුණානේ? ගොඩාක් ඔය ආර්ථික උපදේශකයෝ ඉන්නේ ඒකට. ගොඩාක් කම්පැනි එහෙම අකාර්යක්ෂම වෙලා වැටෙනකොට ඒගොල්ලෝ එනවා. ලොකු ගාණක් දුන්නාම එනවා. ඇවිල්ලා සමස්තය පරිශ්‍රණයට ලක් කළා මේක දුර්වලකම් වෙලා තියෙන්නේ මෙතන. මෙන්න මේ කොටස් ටික නිවැරදි කරන්න කියලා උපදේශය දුන්නාම ආයි කම්පැනි අප් වෙලා එනවා. පවුලත් එහෙමයි. නිවනත් එහෙමයි. පළවෙනි එක ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න මේකදී පුළුවන් තරම්. එතකොට ඔබ ළඟම තියෙන දේ ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබට විසඳ ගන්න පුළුවන් උපරිමය ඔබ විසඳගෙන කළමනාකරන උපදේශකයෙකුට මේක දෙන්න ඕන. ඉතින් ඒ තනතුර අපිට දරන්න වෙලා තියෙනවා ආධ්‍යාත්මික කළමනාකරන උපදේශක. නමුත් ගෙදර එතන ඉන්න කෙනාට කල්පනාකරන උපදේශකයෙක් කැඳවා ගැනීමේ අවශ්‍යතාවවත් ඒව නැත්තම් තමන්ගේ කම්පැනි එක ගොඩ ගැනීමේ අවශ්‍යතාවවත් නැත්තම් එයාට ගොඩ ගන්න පුළුවන් වේද? බෑනේ. මොකද උපදේශකයා එන්නේ
එයාගේ වෙලාවක් ඉල්ලලා එයාට ගාස්තුවක් ගෙලවලා එයාව ගෞරවයෙන් ගෙන්න ගන්න ඕන. ආර්ථික උපදේශකයා. එහෙම කවුරුත් මේ නිකන් ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා එහෙම උපදෙස් දෙන කල්යාණ මිත්‍රයෙක් තාත්තා කෙනෙක් අයියා කෙනෙක් එහෙම ඉන්න පුළුවන්. නමුත් එහෙම හිටියත් ඒක එයා බාර ගන්න තැනවත් ඉන්න ඕන. දැන් අපි එහෙමයි. අපි ඇවිල්ලා තාත්තා කෙනෙක් වගේ සහෝදරයෙක් වගේ ඔබට උදව් කරනවා. හැබැයි ඔබ ඒක පිළිගන්න තැන, තේරුම් ගන්න තැන, තේරුම් ගන්න උත්සාහ කරන තැන, ගොඩ යන්න ඕන තැන ඔබ ඉන්න ඕන. අපිට තේරුණොත් මෙයා ගොඩ යන්න උත්සාහ කරනවා මෙයා ගොඩට එන්න බෑ කියලා. අන්න එතෙන්දී අපි අතහිත දෙනවා. අපි පාළු ලිඳක් අගින් යද්දි ලිඳ ඇතුලේ ජඩබඩ ගාන සද්දයක් ඇහෙනවා. සද්ද ඇහුණ නිසායි එබිල බැලුවේ. සද්දෙත් ඇහෙන්නේ නැති වෙන්න හිටියනම් එහෙම එබිල බලන්නේ නැහනේ කවුරුත්. එයා සද්ද ඇහුනේ මොකද එයා ගොඩ එන්න උත්සාහ කරන බලු පැටියෙක් ලිඳට වැටිලා. ජඩබඩ ගාන සද්දයක් ඇහුණා. ඒ නිසා එබිල බැලුවා. ශක්තිමත් පුරුෂයෙක් දැක්කා. එයා වැලක් හරි කඹයක් හරි අරගෙන ගැටයක් ගහලා අරගෙන එයාගේ කඳ මැදට දාලා කොක්කක් හරි දාලා මෙයාව උඩට ගන්න සලස්වුවා. මොකද හැබැයි අර සද්ද ඇහෙන්න ඕන. ඒ කියන්නේ අපි මේ ළඟින් යද්දි අපිට ඔබ ළඟ සද්දයක් ඇහෙන්න ඕන. මොකද්ද? නිවනක් හොයන සද්දේ ඇහෙන්න ඕන. නිවන් දකින්න මහන්සි වෙන සද්දේ ඇහෙන්න ඕන. මෙතනින් එගොඩ වෙන්න ඕන කියන සද්දේ ඇහෙන්න ඕන. සමහර අය කොටසක් ඇතහැරලා කොටසක් තියාගෙන නිවන් දකින්න හදනවා. එහෙම බෑ. මං ඔක්කොම අතහැරියා මේ පෑන විතරයි හාමුදුරුවෝ තියාගෙන ඉන්නේ. බෑ, ඔබ පෑනත් අතහරින්න ඕන. මම ඔක්කොම දන් දුන්න මේ හැන්ද විතරයි මගේ ළඟ තියෙන්නේ. ඒක තියාගෙන මට නිවන් දකින්න පුළුවන්. හැන්ද අර අනිත් සියල්ලකින්ම ඔබ නිදහස් වූ කෙනෙක් වෙයි. හැබැයි හැන්ද හිමි කෙනෙක් වෙයි. නිවන් දකින්නවා කියන්නේ සියල්ල අතහැරීම. නිවන් දකින්නවා කියන්නේ සියල්ල අතහැරීම. ජාතිය, රට, වර්ගය, කුලය, ගෝත්‍රය ඔක්කොම අතහරිනවා. අප අතහරින තරමට අනිත් අය ආක්‍රමණය කරනවා. අවසානයේ උන් හිටිතෙන් නැති වෙනවා. ඒක එහෙම තමයි. හැමදාම ගුණධර්ම ඇති අය, පඬිත අය වනගත වෙනවා. අසත්පුරුෂයෝ ඒව කරණම් ගහනවා. ඒව අල්ලගෙන පඬිතුයෝ අතහැර පලා යන තැන මෝඩයෝ කරණම් ගහනවා කියන්නේ ඕක තමයි. ඒ ලෝකේ හැටි. අද විතරක් නෙමෙයි. ලෝකේ කවදත් ආක්‍රමණ, කෝලහල, ප්‍රශ්න තියෙනවා. මිනිසාගේ දුර්වලතා නිසා, පරිපාලන දුර්වලතා නිසා, කාල විපර්යාස නිසා, ඍතු විපර්යාස නිසා, මිනිසුන්ගේ විසම ලෝභකම් නිසා මේවා හට ගන්නවා. තේරුණා නේද? ඒක එහෙම තමයි. ඒක ආරක්ෂා කරන්න බෑ. ඒකට කරන්න දෙයක් නෑ. ඒක ස්වභාවය. අතහැරීම ගැන කියනකොට අපේ බෞද්ධයෝ හරි සන්තෝෂයි.
අපි දුක ගැන කියනකොට අතහැරීම ගැන කියනකොට හරි සන්තෝෂයි පොඩ්ඩක්වත් දියුණුවක් ගැන සංවර්ධනයක් ගැන කිව්වොත් එහෙම ආම්දුරු කියන්නේ අපි ලෝභය වැඩි කරගන්න කියලා දොස් කියනවා. කෙනෙකුට ධනවත් වෙන්න හරි උපදේශයක් දුන්නොත් එහෙම එයා වදින්නෙත් නැහැ යනවා. ආම්දුරු කිව්වේ අපිට මේ තව තවත් අල්ලගන්න කියලා නේ නිසා අපි යනවා. ඒ මනුස්සයට ඕනත් ඒක. හැබැයි නිතරම එයාව කලකිරවලා ඌව වැඩක් නැහැ මහත්තයා ඌව ඔක්කොම අතහැරලා දාලා මහාන වෙන්න අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන බඳලත් යනවා. දියුණු වෙන කිව්වොත් බඳලත් යන්නේ නැහැ. ඉතින් මම මේ බලලා තියෙන හොඳටම මේ ඒකට හේතුව අපේ මිනිස්සු පිරිහෙන්න කැමති. නමුත් පිරිහෙන්නෙත් නැහැ. දියුණු වෙන්න කිව්වහම දියුණු වෙන්නෙත් නැහැ. දැන් ඔක්කොම අතහරින්න කියන වචනෙට හරිම ආසයි. ඔක්කොම අනිත්‍යයි කියන එකට හරි ආසයි. ඔක්කොම දුකයි කියලා කියනකොට හරි ආසයි. ඔක්කොම අනාත්මයි කියනකොට හරි සන්තෝසයි. ඒත් අතහරින්නෙත් නැහැ. මට හරි අමාරුයි හිතා ගන්න අමාරුයි මොකද්ද හේතුව කියලා. හරියට මේ සිංහලයට තියෙන ප්‍රශ්නේ වැසිකිලි අමාරුකුත් තියෙනවා ගියාට වැසිකිලි යන්නෙත් නැහැ. කොහෙන් හරි හිර වෙලා තියෙනවා බඩ වෙහිලා. වැසිකිලි අමාරුව තියෙනවා ගියාට යන්නේ නැහැ. අමාරුයි. මොකක් හරි ජීර්ණ පද්ධතිය ලොකු ප්‍රශ්නයක්. ආන් ඒ වගේ අතහැරීම ගැන කියනකොට හරි සන්තෝසයි. මොකද අතහැරිය නම් මේ තියෙන අතහැරීමේ අවශ්‍යතාවය අනුව මේ රටේ කෝටියක් විතර රහතන් වහන්සේලා. මොකද ඒ තරම් අතහැරීම ගැන කතා කිරීම සහ අතහැරීමේ බණ සහ අතහැරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මේ බඩ නරක් වෙච්ච බෞද්ධයා කොහොමද මේක තේරුම් කරලා දෙන්නේ? ඒක නේද වෙලා තියෙන්නේ. වැසිකිලි යන්න ඕන ගිහින් වාඩි වුණාට යන්නේ නැහැ. නිවන් දකින්න තටමනහයට වෙට දෙයි. හරි තැටමිල්ලක් තියෙනවා. අතාරින්න කිව්වට අතාරින්නේ නැහැ. දැන් තටමන කට්ටිය ඔක තේරුම් ගන්න මොකද කියලා. එහෙම දේවල් එනවා පින්නොත් අජීර්ණයක් තියෙන්නේ. බුද්ධ ආගම අජීර්ණය වෙලා. තේරෙනව නේද? අජීර්ණය වුණාම ගොඩක් වෙලාවට අනිත් පැත්තට ඒක දිරවන්න ගන්නෙ නෑ. ඒ අපේ සර්කල් එකේ හැටි ක්‍රමවේදයේ හැටි අනිත් පැත්තට ගන්න නෑ ඒක. මොකද අජීර්ණයක් වෙලා තියෙන ඒක මේ පැත්තෙන් මායි දාන්න බලනවා. දැන් මැද පෙළේ අජීර්ණයක් ඇති වුණාම ඒ පැත්තට යන්නෙත් නැහැ මේ පැත්තට යන්නෙත් නැහැ. මම හිතන්නේ අන්න ඒ වගේ මැද පෙළේ අජීර්ණයක් තමයි තියෙන්නේ. බුද්ධ ආගම සංවර්ධනයට ගන්නෙත් නැහැ අතහැරීමට ගන්නෙත් නැහැ. එක්ක අතහැරීමට ගන්න එක්ක සංවර්ධනයට ගන්න. මැද අජීර්ණේ තියාගන්න එපා. මේකේ අත්හරින්න දෙයක් නැහැ. මේකේ අල්ලගන්න දෙයක්වත් නැහැ තේරුම් ගත්තහම. අජීර්ණේ ඔන්නෝකිම සනීප කරගන්නකො. මේකේ අත්හරින්න දෙයක්වත් අල්ලගන්න දෙයක්වත් නැහැ තේරුම් ගත්තාම. තේරුම් ගන්නකන් තමයි අල්ල ගන්නත් තියෙන්නේ අත්හරින්නත් තියෙන්නේ. ටිකට් එකක් ගන්නවා. ඉරිදා දිනුම් අදින ටිකට් පත.
ඔබ ওই ටිකට් බත කොතෙක් වෙලාද තියාගෙන ඉන්නේ? රාත්‍රී 8:30ට දිනුම් මැදීම ආවල් රූප වාහිනියේ. තේරුම් ගන්නකම් විතරයි ටිකට් එක තියාගෙන ඉන්නේ. එහෙම නේද? ඔය තියාගෙන ඉන්නවද ජීවිත කාලෙම? තේරුම් ගන්නකම් විතරයි. මොකද තේරුම් ගැනීම? ටීවී එකේ අංක ටික බලලා තේරුම් ගන්නවා මේක දිනුන්ද පෙරදුන්ද කියලා. දැන් අතාරින්න දෙයක් තියෙනවද? අතාරින්න දෙයක් නැහැ. ඉබේම ටිකට් එක මෙහෙම හැලෙනවා බිමට. පඩික්කමට. මේ බොහොම හොඳට ආරක්ෂා කරගෙන හිටියා, පර්ස් එකේ දාගෙන හිටියා, රැකගෙන හිටියා, හිමින් සැරේ හැලෙනවා. ජීවිතෙත් එහෙමයි. අත්හරින්න දෙයක් නැහැ. තේරුම් ගත්තාම හැලෙනවා පින්නතුනේ. මොනවත් අත්හරින්නද? හැබැයි අර නම්බර ටික තේරුම් ගන්න කලින් නම් කරන්නේ යා අත්හැරීමක්. තෑග්ගක් වශයෙන් දෙනෝ කාට හරි. මෙන්න මගෙන් ටිකට් එකක් ඔය දරුවට. දිනුමක් ඇදුනොත් ආට ටිකට් එහෙම දෙනවා නේද? තෑගිත් දෙනවා එහෙම. ටිකට් පත් දෙනවා. තෑග්ගක් කියලා දුන්නා. තෑගි දෙන්න බෑ ඉලක්කම් ටික වැටුණට පස්සේ. එයාව ලංගු වෙලා ගියා. ඒ නිසා මේ හැම වටිනාකමක්ම තියාගෙන ඉන්න දේවල් වල අවසාන ප්‍රතිඵලය, අවසාන ඉලක්කම මොකක්ද කියලා බලන්න. බිඳුවෙන් ආපු මිනිස්සු බිඳුවෙන් නතර වෙනව දකින්න. බිඳුවක් හිස් බවක් අතේ තියාගෙන ඉපදුණු මිනිස්සයා හිස් බවක්ම මුල් කරගෙන ජීවත් වෙලා හිස් බවකින්ම අවසන් වෙනව දකින්න. දැන් ටිකට් එකේ වටිනකම තේරෙනවනේ. අතහැරීම අතහරින්න. ඔකයි ආර්ය ධර්මයේ අතහැරීම. අතහැරීම අතහරින්න. අල්ල ගැනීමක් තිබුණොත් අනිවාර්යෙන් කවදකාරී අතහැරීමක් සිද්ධ වෙනවා කියලා ඔබට පේනව නේද? ඇහැ අල්ලගත්තා, ඇහැ අතහැරෙනවා ඉබේම, පේන්නේ නැති වෙන්න යනවා. කය අල්ලගත්ත ඒක වයසට යනවා. ඒක ඉබේම අතහැරි හැරි යනවා. වයසට යනවා. අතහැරි හැරි යනවා. ගේ හදාගත්ත ගේ අවුරුද්දෙන් අවුරුද්ද දිර දිරා යනවා. ඒක අතහැරෙනවා. ඒක ලෝකේ ගන්නේ, ලෝකේ අනුගමනය කරන්නේ ලෝකයේ දහම. රෙදි ගත්තා, රෙදි දිර දිරා යනවා. අතහැරීම අතහරින එක තමයි අපිට ඇත්තෙම කරන්න තියෙන්නේ. අල්ලගත්තොත් නම් ඒක ස්වභාවයෙන්ම අපිව අතහරිනවා. දැන් අපි අත්හැරීම අතහරින එක තමයි වැදගත්. අත්හැරීම අතහරින්න.
මේ මොහොතේ අර ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන එක තමන්ගේ ආධ්‍යාත්මය තුළ තියෙනවද බලන්න. ස්වාමීන් වහන්සේ දේශනා කරපු මග ක්‍රියාත්මක වෙනවද නෙවැරදි අන්දමින්? ඒකද ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ. ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ක්‍රියාත්මක කරව ගන්න ඕන. හිතේ මුකුත්ම අභියෝග ප්‍රශ්න නැත්තම් ආර්ය ධර්මයේ පූර්ණත්වයට පත් වෙලා ඉන්නවනම් එයාගේ සිහිය පිහිටවන්න තියෙන එකම දේ තමයි මේ මොහොත. මේ මොහොතේ සිහිය පිහිටවා ගත්තාම මේ මොහොතේ තියෙන කාය ගත සතිය ආස්වාස ප්‍රාස්වාසයේ පිම්බීම හැකිලිම හදවතේ කම්පන ආදී දේවල් එක කිසිම චේතනා කලබලයක් නැති නිසා එයා විවේක අරගෙන ඉන්නවා. ඒ විවේකයෙන් ඉන්න කෙනෙකුටත් වැඩ නැහැනේ. ඒකට වැඩක් දෙන්න බෑ. එයා අවසන් කළ යුතු කෙනෙක් හැටියට වාසය කරනවා. සාදු. පින්නතුන්ට ටික වේලාවක් ඒ ආකාරයෙන් ධර්ම ගවේෂණයකට අවකාශය සලසන්නේ
එවිට තමයි අපේ පින්නතුන්ට මනසේ ඇති ස්වභාවය තේරෙන්නේ. එතකොට තමයි තේරෙන්නේ තමන්ගේ මනස බල්ටි ගහන විදිය. හැසිරෙන විදිය. කලබල වෙන විදිය. මුහුණ දෙන විදිය. සමහර අය ওই මනස මග ඇරලා ජීවත් වෙනවා. මග ඇරලා ජීවත් වුණාට කවදාවත් මග අරින්න බෑනේ. කර්මයේ පස්සෙන් එනවා කියන්නේ ඕක තමයි. තමන්ගේ මනස මග අරින්න බෑ. තමන් කවදක හරි හාදකමින් යාළුකමින් ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ ওই මනසත් එක්කම තමයි. තේරුණානේ? ගෙදර නෝන හරි මහත්තයා හරි නරක වුණොත් එහෙම බරපතල කාරණයක් වුණත් ඕනනම් ඉතින් ඩිවෝස් වෙලා හරි වෙන එකක් අසාද බඳින්න බැරිය. මනසත් එක්ක ඇයි ඩිවෝස් වෙලා වෙන මනසක් ගන්නද? බෑ නේද? එහෙනම් කිසි විදියකින් වෙනස් කරගන්න බැරි මනස අපි හදා ගැනීමෙන්ම පමණක්ම හාදකම් පවත්වනවා, හිතවත්කම් පවත්වන්න සිද්ධ වෙනවා. සේවකයෙක් නම් අයින් කරන්න තිබ්බා. මනුස්සයෙක් නම් වෙනස් කරගන්න තිබ්බා. මනස විතරයි චේන්ජ් කරන්න බෑ, හදා ගන්නම වෙනවා. දැන් මොකෝ කරන්නේ? මග ඇරලා යන්න හිතන්න එපා. බල්ඩි ගැහුවත්, කරණම් ගැහුවත්, මුරණ්ඩු වුණත්, කිපුණත්, අසංසුන් වුණත්, අසංවර වුණත්, අජූව වුණත්, කැත වුණත් කරන්න දෙයක් නැහැ. ඕක මග ඇරලා යන්න තමයි මනස අමතක වෙන්නේ. කොච්චර දේවල් කරනවද? වෙන කෙනෙක් එක්ක කතා කර කර ඉන්න හදනවා, ටෙලි නාට්‍යයක් බලන්න හදනවා, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඔය මනස මග ඇරලා යන්න කරන වැඩ. මත් වුණා මනස එච්චර අපිට ක්ලික් වෙන්නේ නැහනේ. මේ මොලේ අපි මනස හඳුන ගන්න තියෙන සිහිය නැති කර ගන්නවා. මත්වීමනේ සිද්ධ වෙන්නේ. එතකොට මනා ක්‍රියාකාරීත්වය අඩ නිද්‍රාවකටපත් වූ කරගත්ත ස්වභාවයක් වගේ මත්වීමක් ඇති කර ගන්නවා. අර්ධ නිර්වින්දනයක්. මද්ද්‍රව්‍ය වලින් එහෙම කරගන්නේ අර්ධ නිර්වින්දනයක්. ඒ වගේම තවත් නිර්වින්දනයක් තමයි වෙනත් දෙයකට අවධානය යොමු කර ගැනීමෙන් වළක්වා ගන්න උත්සාහ කරන්නේ. හැබැයි සමහර කෙනෙක් තමන්ගේ ප්‍රශ්නයක් තියෙනවා, ඒක සාකච්ඡා කරලා තේරුම් අරගෙන විසඳ ගන්න උත්සාහ කරනවා. භාවනා වැඩසටහනකට ඇවිල්ලා. ඒක හොඳ ක්‍රමයක්. සමහර අය තනියම ඒක ගැන කල්පනා කළා පොතපත බලලා දැනගත්ත දේවල් එක්ක ගලපලා මනස සංසුන් කරගන්නවා. තේරුම් අරගන්නවා. තමන්ගේ ජීවිතේ තමන්ට අඳුන ගන්න ඕන නම් දවසකට පැය භාගයක් පුටුවකට වෙලා වාඩි වෙලා නිහඬව ඉන්න. හිතේ ස්වභාවය පොඩ්ඩක් බලාගෙන ඉන්න. එයාටන්ට බණ කියන එක ලේසි, හිත තේරුම් කරලා දෙන එක ලේසි. අපිට මේ පරමාර්ථ ධර්මයේ මුණ ගැහෙන්නේ මනස පිළිබඳව දහසකුත් අධ්‍යයනයන් භාවනාවන් ප්‍රගුණ කළාට පස්සේ. එතකොට පෙන්නතුනේ මනස හාත්පස දුකක් කියලා තේරුම් අරගෙන ඉවරයි. එතනින් මිදෙන්න විතරයි අපිට තිබුණේ. දැන් මේ පින්නතුන්ට මේ දුකක් කියලා අපි කිව්වට ඒක හරියටම Taman තේරුම් අරගෙන නැහැ. නමුත් අත්හරින්න බෑ. හරියට පොඩි ළමයි වගේ. පොඩි ළමෙක් මොකක් හරි වටින්නේ නැති ප්ලාස්ටික් බඩුවක් ඉල්ලනවා කෑ ගහලා. අම්මලා කියන පුතා ඒක වැඩක් නැහැ, ඒක කැඩෙනවා, ඒක එච්චර දෙයක් නෙමෙයි, වැඩක් නැහැ ඒක කියලා කියනවා. පොඩි ළමයා බෑම කියනවා. එයාට ඒ අත්දැකීමක් නැහැ ඒකේ. ඉතින් මනසත් එහෙමයි. සමහර දේවල් පිළිබඳව පූර්ණ අවබෝධයක් නැති වුණාම අපි අත්හරින්න කිව්වට අතහැරෙනවද? අත්හැරෙන්නේ නැහැ.
බලතල දුකක්, නිලතල දුකක්, රජ සම්පත් දුකක්, ධනය දුකක්, දුවා දරුවා සාමියා දුකක්, දීපල වස්තු ඉඩකඩම් දුකක් දුකක් කියලා කිව්වට කවුද දුකක් කියන්නේ? ඕක හරි සැපක් නේ. ඔව්. ගිහි ජීවිතයේ වශයෙන් වේවා, පැවිදි ජීවිතයේ වශයෙන් වේවා, පැවැත්මට අවශ්‍ය කරන මේ සුඛ කීපයක් තියෙන එකක් තමයි අත්ති සුඛය. ඒක භෞතිකත්වයට විතරයි කියලා තේරුම් අරගෙන ජීවත් වෙන්න. ඒකේ පනවාගත් අර්ථයක්, පරමාර්ථයක් සම්මුති සත්‍යයක් විතරයි කියලා තේරුම් අරගෙන ජීවත් වෙන්න. කිසිම යථා තත්වයක් නැහැ කියලා. කිසිම යථා තත්වයක් නැහැ. ඒ කියන්නේ භෞතික දේවල් වල තියෙන්න ඕන. ඒක හරි. ඒව විනාශ කරගන්න එපා. මහපාර ජීවත් වෙනද කියනවා වගේ. ඒව තියාගන්න. ඒව සංවර්ධනය වෙන. හැබැයි හොඳට තේරුම් ගන්න මේ දේවල් වළංගු වෙන්නේ තමන්ගේ නම මෘත ශරීරය කියලා ලියවෙනකම් පමණයි. අහවල් කෙනාගේ මෘත ශරීරය නේද? කරෝලිස් මහතාගේ මෘත ශරීරය. එදෙක් පමණයි ඒ සියල්ල වළංගු වෙන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ දැන් ඔබ හොයනවා නේද මානසික සහනය මේ සංස්කාර ධර්ම වලින් තොරව? එහෙමද? මානසික සහනය නිවීම. සහනය කියන්නේ නිවීමට. සැනසීම කියන්නේත් නිවීමට. ශාන්ත භාවය කියන්නේත් නිවීමට. මෘදු බව කියන්නේත් නිවීමට. නිරෝධය කියන්නේත් නිවීමට. විමුක්තිය කියන්නේත් නිවීම. අපි හිතන මේ නිර්වාණය කිව්වම වෙනම එකක් කියලා. එහෙම එකක් නැහැ. බැඳීම් නැති බව කියන්නේත් නිවනට. සහනශීලීත්වය කියන්නේ නිවනට. ලෝකෝත්තර බව කියන්නේත් නිවනට. ඔය මොන වචනෙන් කතා කළත් එකම එක ගුණයයි. ප්‍රනීත භාවය කියලා කියන්නේ නිවනට. තාම ප්‍රනීතයි, ශාන්තයි. නිවන ඉලක්ක කරගන්න ඕනේ. නිවන රඳවා ගන්න උත්සාහ කරන්න ඕනේ. නිවන ඉලක්ක කරගන්න ඕනත් නැහැ. නිවන රඳවා තියාගන්න උත්සාහ කරන්න ඕනත් නැහැ. ඔබ මොනවා හරි රඳවගෙන ඉන්නවනම් ඒක නිවන නෙවෙයි කියලා තේරුම් ගන්න. එයා හරියට වෙනතුනේ තනියෙන් හුස්ම ගන්න පුළුවන් නම් වෙන කාගේවත් උදව් ඕනේ නැහැ කියන තැන ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රතික්ෂේපිත ගුණයකින් නෙමෙයි. එයා සන්තෝෂෙන් කාගේවත් උදව් නොලැබුණත් ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක ජීවත් වෙයි. සිහිය පිහිටවන්න තැනක් හෙව්වොත් පින්නතුනේ නිට්ටය වූ සුඛ වූ මංගල වූ ශාන්ත වූ තැනක මේ ලෝකේ තැනක් හොයාගන්න ලැබෙයිද? තැනක් ලැබෙන්නේ නැහැ.
ඉතින් අපිට ගන්න වෙන්නේ මෙන්න මේ මොහොත. මේ මොහොතේ Tamanට ස්වභාවයෙන් ලැබෙන ආස්වාස ප්‍රාස්වාසයේ ස්වභාවයෙන්ම පවතින මනස තුල මනස ඒකාත්මක වෙමින් සංසුන් වෙන නොමනසට පැමිණ වාසය කරනවා. මේ පොඩි වෙලාවක් තියෙන ඒක මම පොඩ්ඩක් විග්‍රහ කරලා ඔයයන්ට කියන්න ඕන. මනස කියන එකත් එක්ක ලොකු ප්‍රශ්න තියෙනවා. ඕක තියෙන්නේ කොහෙද කියලා අහනවා. ඕකට උපතක් තියනවා කියනවා. ඕකට නැහැ නැති වෙනවා කියනවා. නැහැ කියනවා. ඕක නිවන් දකින්නවා කියනවා. මනස කියන එක හැදුනේ කොහොමද කියන එක අපි හිතමු යම් කිසි ජාතික කොට්ටාසයක් ජාතියක් හැදෙන්නේ කොහොමද? අපි ගමුකෝ සිංහල ජාතිය කියන එක. සිංහල ජාතිය කියන එක හැදුනේ කොහොමද? මිනිස්සු 1 කෝටි කී ලක්ෂයක්ද ඉන්නේ? 20 ලක්ෂයක්ද? 30 ඈ? 1 කෝටි 25 ලක්ෂයයි ඉන්නේ. අනිත් ටික ඉතින් තව අවුරුදු ටිකක් නැති මේ නාකි උන්දලා ටිකනේ ඉන්නේ අනිත් 25 ලක්ෂය වෙරලා යනවා. ඊට පස්සේ ජාතියක් කියන එක හැදුනේ කොහොමද? ඒ කියන්නේ සමූහයක් නිසා. ජාතියක් කියන නම හටුණා. අන්න තේරුණාද කියලා බලන්න. මන කියන නම හටුනේ මොකද? ඒත් ඒ වගේම තමයි. නමුත් ජාතියක් කියලා එක නැහැ සමූහයක කොට්ටාසයකට නමක් ආවේ. තාලය කියන්නේ මොකද්ද? තාලය. තාලය කියලා එකක් තියෙනවද? තාලය කියලා එකක් නැහැ. දැන් ඔකට තාලය කියලා කියනවා. දැන් තවත් ඕන වෙන තාලයක් කරනවා. ඒකත් තාලයක්. නේ? වගේ තාල තියෙනවා ගොඩක් තියෙනවා. ඒක තාලය කියලා එකක් තියෙනවද? තාලය කියලා එකක් නැහැ. මේක වදින විදියට අපි ඒකට කියනවා එක එක තාල වර්ගවල නමක් දාලා තාල අඳුන ගන්න, තාල බෙදා ගන්න. එතකොට තාලය කියන එක පවතින්නේ මෙන්න මේ තට්ටු කිරීම, මේ ස්පර්ශය තියෙනකන් විතරයි තාලය තියෙන්නේ. දැන් තාලෙට මොකද වුනේ? ඒ නාදය ඈතට මැකී ගිහිල්ලා තාලය අවසන්. තට්ටු කිරීම අවසන් වුණා, තාල අවසන්. දැන් මොකද තියෙන තාලේ? දැන් තාල නැත. තාල නැත කියන්නේ මනස නැත, නොමනසටපත් වුණා. ඒකට කට්ටි පිරිස නැති වුණාට පස්සේ ඒ જાතිය නැති වුණා. ජාතියක් ගැන කතා කරත් ඒක වෙනම කතාවක්. ඒ වගේ තමයි ඒක ගැන කතා කරන මාතෘකාව පිට යන ඒ නිසා අපි අයින් කළා දාමු. මෙතන දැන් නෑකෝ දැන් මොකද තියෙන්නේ මේ පොලු කෑල්ලේ මේ ගාන්ටාරේ දෙන තාලේ මොකද්ද? තට්ටු කෙරෙද්දි තමයි තාල හැදෙන්නේ.
ඔබේ මනස ඔබ තට්ටු කරන්නේ කොහොමද? ස්පර්ශ කරන්නේ කොහොමද? පස්සපච්චය වේදනා වෙන්නේ කොහොමද? අන්න තාල හැදෙනවා. වර්ණ සංයෝජන කරන තරමට වර්ණ වර්ග හැදෙනවා. මිලියනයක් වර්ණ ඔබට ගිහිල්ලා තීන්ත බැංකුවකින් ගන්න පුළුවන්. තව මිලියනයක් හදන්න පුළුවන්. තව මිලියනයක් හදන්න පුළුවන්. ඊළඟ මිලියනයක් හදන්න පුළුවන්. ඒවා සංයෝජනය කරන තරමට වෙනස් වර්ණ සෑදෙනවා. ඒ වගේ තමයි එකම වර්ණ සංයෝජනයක්, එකම ලෝභ දේශ මොහයක් විවිධ සංයෝජන වලින් වර්ණවත් වූ මිනිස්සු. මොන ආගමක හිටියත්, මොන ජාතියක, මොන වර්ගයක, මොන කුලයක හිටියත් තියෙන මොකද්ද? ලෝභ දේශ මොහ. සුඛ දුක්ඛ උපේක්ෂා. අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රය ඔච්චරයි තියෙන්නේ. මනස කොහෙද තියෙන්නේ? බාහිර රූපයයි අධ්‍යාත්මික විඥානයයි අපේ මේ ගැටෙන තැන හටගන්න සිත. ගැටෙන්නේ කොතනද? එතන සිත තියෙනවා. ගැටීම් නැත්තේ කොතනද? එතන සිත නැහැ. මේක හැපෙන්නේ කොතනද? එතන තාල තියෙනවා. හැපෙන්නේ නැද්ද? තාල නැහැ. නොනවත්වාම හැපෙන නිසා අපිට මන තියෙන්නේ. ඇලීමේ හැපෙනවා, ගැටීමේ හැපෙනවා, උපේක්ෂාවෙන් හැපෙනවා. ඒ කියන්නේ මිශ්‍ර හැපීම් ඇති වෙනවා. ප්‍රධාන වශයෙන් තවත් 6 ආකාරයකට බෙදෙනවා. තව ඔක 100 ගානකටත් බෙදෙනවා. ඉතින් ඔය හැපීමේ ක්‍රම ඒක ඉවරයක් නැහැ. තීන්ත කවලම් කරනවා වගේ තමයි. නමුත් ගණනය කරලා දිනනවා ටිකක්. මිනිසුන්ගේ වේදනාවල් අපි කිව්වට සුඛ දුක්ඛ උපේක්ෂා කියලා ඕවා මිශ්‍ර වේදනා වශයෙන් මේ ලෝකයේ එකම එක දෙයක් වින්දනය කරන විදිය 10 ආකාරයක්. දැන් ස්වාමි පුරුෂවරු කෝටියක් තමන්ගේ භාර්යාව වින්දනය කරන විදිය එක හා සමානද? නැත. කෝටියක් ආකාරයක්. අර කල වගේ තමයි. භාර්යාවරු කෝටියක් තමන්ගේ ස්වාමි පුරුෂයා වින්දනය කරන විදිය එක හා සමානද? නෑ, කෝටි ආකාරයක්. ඒ කියන්නේ කුඩා වෙනසක් හරි එකේ තියෙනවා. අර වර්ණ සංයෝජන. දැන් කොළ පාටකේ ලා කොළ පාට, ගොඩාක් ලා කොළ පාට, තද කොළ පාට කියලා ඔහොම කොළ පාටම බෙදෙනවනේ නේද? සෑහෙන දුරට බෙදෙනවා. රතු පාට එහෙම බෙදෙනවා. අන්න ඒ වගේ කුඩා හරි වෙනස් වර්ණයකින් තමයි, වෙනස් වර්ණයකින් තමයි හඳුනගන්නේ නානත්ත කාය නානත්ත සංඥා කියන්නේ ඕන්න ඕකට. වර්ණය වෙනස්. තමන්ගේ මව්පියන් කෙරෙහි දක්වන ආකල්පය දරුවෝ හැටියට දරුවෝ කෝටියක්, කෝටි ආකාරයක්. තමන්ගේ දරුවෝ කෙරෙහි මව්පියන් විසින් දක්වන ආකල්පය කෝටි ආකාරයක්. අපේක්ෂා කෝටියක්. දැන් තේරෙනව නේද? නොසිඳ පවත්නා මානසික හැපීමක් තියෙනවා. ඒ හැපීමේ විවිධත්වයක් තියෙනවා, විෂමතාවයක් තියෙනවා. නමුත් නොනවත්වා ගලා යෑමක් තියෙනවා.
අපේ අය ඇලීම නතර කරන්නේ ගැටීමෙන් නිසා නිවන් දකින්න බෑ. ගැටීම නතර කරන්නේ ඇලීමෙන් නිසා නිවන් දකින්න බෑ. දේමේ අන්තා පබ්බජිතේන නසීවිතබ්බා. මේ සියලු අන්තවලින් නිදහස් වෙන්න. දැන් අපි අන්ත දෙකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණොත් මැදක් හදන්න බෑ. දැන් අපි අය මධ්‍යම ප්‍රතිපදාව කියලා මේ අමුතු දෙයක් හදාගෙන 50-50 දාගෙන ඉන්නවා. මම ඒක විද්‍යාත්මකව පින්නතුන්ට පෙන්නලා දීලා තියෙනවා. මැද හැදෙන්නේ මෙන්න මෙහෙමයි කියලා නේ. දිත්වයකට මැදි වුණොත් විතරයි මධ්‍යය හැදෙන්නේ. නැත්තම් මැදක් නෑ. මේ දිත්වයක් නැති මැදක්. බලන්න මේ දෙපැත්තේ මේ කොළ දෙකක් තියෙනකොට මැදක් පිහිටියා. අපි එකක් හරි අයින් කරොත් මැදක් හොයන්න බෑ. දෙකම අයින් කරොත් මධ්‍යයක් ඇත්තෙම නෑ. ඕකයි විද්‍යාව. කොහොමද? දිත්වයකට මැදි වෙලා ඉන්නකම් මධ්‍යයක් තියෙයි නැත්නම් මධ්‍යයක් නෑ. මෙච්චර උසස් ධර්මයක් මෙච්චර සංකීර්ණ ධර්මයකට ඔබ ශ්‍රවණය කිරීමට භාග්‍යවන්තයෝ වුණා. වාසනාවන්තයි. මතක තියාගන්න ගොඩාක් මිසදිටු ආගම් වල මේම ගැඹුරක් නැහැ. සංකල්ප හීන විතරයි තියෙන්නේ. හීන තුලින් පව් පුරෝගන මිනිස්සු විලාප තියා ජීවත් වෙලා විලාප දීගෙන මැරිලා විලාප තියාගෙන අවීචි මහ නරකයට යනවා අවිද්‍යාව නිසා. ඒ නිසා බුදු කෙනෙක් දේශනා කරන්නේ මිත්‍යා දෘෂ්ටික ආගමක් දවසට 100 සැරේ ගානේ අවුරුදු 100ක් අදහැව්වත් ඊට වඩා වටිනවය ආර්ය ශ්‍රාවකයෙකුට තුන් සිත පහදවා එක සැරයක් වන්දනා කිරීමෙන් අනුහස් ලැබෙනවය. සාදුනාදයක් පවත්වන්න. ඒක පරම සත්‍යයක්. ඔබ අතිශයින්ම භාග්‍යවන්තයෝ. එබැවින් මේ භාග්‍යයේ සතුට ඒ මිහිර ලබන්න අපිට අනිත් ගැන අය විවේචනය කරන්න ගියොත් අපේ ගැඹුරු ආධ්‍යාත්මයේ කොටස මග ඇරෙන කාලය වෙනවනේ. ඒ නිසා අපි කිසි දෙයක් කරන්න යන්න ඕනේ. ඔබ භාග්‍යවන්තයි. ඒ භාග්‍යවන්ත භාවය ඔබක තේරුම් ගන්න. හැබැයි යමෙක් මේ භාග්‍ය ලැබලත් මේ භාග්‍ය සුළු කොට තකලා මග හැරලා අතහැරලා යනවනම් ඒක හරියට පින්නතුනේ අන්ධයෙකුට අතට මණිකක් දුන්නා. එයා නොතේරෙන කමට ඒක ගල් ගෙඩියක් කියලා හිතලා වීසි කරලා ගියා වගේ. ඒ නිසා ඒක විසි කරලා යන්නේ ඥානවන්ත කෙනා. අප්‍රමාදීව මම මේක තේරුම් ගන්න ඕන, වටහා ගන්න ඕන කියලා කටයුතු කරන්න ඕන. අරමුණක් තිබුණට මදි සොයා බැලීමක් කරන්න ඕන. ගහක් හිටවලා පොල් බලාපොරොත්තුවෙන් විතරක් හිටියොත් පොහොර දාන්න නැතුව, ගහ පරීක්ෂා කරන්න නැතුව, ගහේ ලෙඩ රෝග හොයන්න නැතුව එයාට පොල් ලැබෙන්නේ නැහැ. කෙනෙක් ඉන්නවා ගහක් ඉඳලා ගහ හොඳට පරීක්ෂා කරමින් එයා වෙලාවට කෘම විදුරු වලක්වාගෙන පොහොර දාලා පස හදලා කටයුතු කරනවා. එයා ප්‍රතිඵල ලබනවා. ඒ නිසා ඔබට ප්‍රාර්ථනාවක් තියෙන, බලාපොරොත්තුවක් තියෙන සතර අපායෙන් නිදහස් වෙන්න. සුගතෙහි සිත පිහිටුවා ගන්න. මේ හැම කෙනෙක්ම මා දකින්නේ බෝසත් කෙනෙක්. මේ බෝසත්වරුන්ට තහනම් ලෝභ, ද්වේෂ, මෝහ වල අන්තගාමී වෙන්න. හැබැයි ප්‍රශ්න විසඳන්න තහනම් නැහැ. ලෝභ, ද්වේෂ, මෝහ පදනම් වලින් එන මිනිස්සුන්ට ඒව තේරුම් කරලා දෙන්න අපි මහන්සි වෙන්න ඕන. එහෙම නැතුව ලෝභ, ද්වේෂ, මෝහ ගන්න එපයි කියන එකෙන් අදහස් වෙන්නේ අර ලෝභ, ද්වේෂ, මෝහ තියෙන මිනිස්සුන්ට යට වෙන්නේ කියන එක නෙමෙයි.
තේරුණා නේද? තේරුණා නේද? ඒ කටයුතු කරන්න ඕන. ඒ චරිතය බොහොම ඥානවන්තව සූක්ෂම ක්‍රියා කරන්න ඕන. තමන් ලෝකෙට අහිතක් කරන්නේ නැති බව ඇත්ත. ලෝකෙන් තමන්ට අහිතක් ඇති වෙන්නේ නැති වෙන තමන් ජීවිතේ පරිසරය හදා ගන්න ඕන. ඉතින් පින්නතුනේ අපි වටිනා කියන ධර්මයක් සාකච්ඡා කළා. ඒ ධර්මයෙන් ජීවිතේ වහවහ අවබෝධ කරගන්න ඔය කියාපු හැම වචනයක්ම පින්නතුනේ එකතු කරලා ගත්තාම උපකාරක ධර්මයක්. දැන් මේ ගොඩනැගිල්ලක් හදනකොට මේකේ සියුම් දේවල් තියෙනවා. ඒ තමයි වැලි කැට. අයියෝ වැලි කැටයකින් පුළුවන් ද ගයක් හදන්න? වැලි කැටයකින් නම් බැරි බව ඇත්ත. හැබැයි වැලි කැට කෝටි සිය ලක්ෂ ගණන් එකතු වෙනකොට ගයක් හැදෙනවා. ඒ නිසා නිකන් හරි එක වැලි කැටයක් හරි විසි කරොත් එයාට ඒ ගොඩනැගිල්ලේ කොටසක් අඩු වෙනවා. ඒ වගේ පින්නතුනේ උපකාරක ධර්මත් ඍජුවම අවබෝධයට පවතින ධර්මත් තමන් ඉන්න තැන ඉඳලා තමන්ට අවශ්‍ය විදියට ගොනු කරගෙන හදාගෙන අවබෝධය ප්‍රගුණ කරගන්න හැම දිනාටම වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු. ඒ වගේම අද දවසේ අපි මතක් කිරීම කරන්න ඕන. අද දාණය ලබා දුන්නට මේ හවස් යාමේ අපි දේශනයක් කෙරෙන්නේ නැහැ. නමුත් දානයක් විශේෂයෙන් ලබා දෙන්නට ඒ කල්පනා කරේ විශේෂයෙන්ම ආහාර දාණය ගිහිල්ලා ගෙදර ගෙනිලා හරි වළඳන්න. මෙහි ඉඳලා වළඳලා යන අය ඉන්නවා නම් මෙහි ඉඳලා වළඳලා යන්න. මොකද මම ඒ ගෞරවයෙන් කියන්නේ වළඳනවා කියලා. මොකද මේ ඇත්තෝ සිල් ගත්ත අයට වඩා හොඳයි නේද? ඉතින් සිල් ගත්තා වගේ තමයි දෘෂ්ටි නොගැනීමේ සීලය ප්‍රගුණ කරන සිල් ගත්ත අය පිරිසක්. ඒ නිසා ගෙනිල්ල වළඳනවා නම් ගෙනිල්ල වළඳන්න, මෙහෙදි වළඳනවා නම් මෙහෙදි වළඳන්න. වළඳලා යන්න පුළුවන්. ඉතින් අපේ රත්නායක මහත්මිය බී.එම්. රත්නායක මැතිණිය තමයි මේ කටයුතු කරේ. මට බොහෝම ආදරේ. ඒ වගේම මේ ඉඩ කඩක් ගනිද්දී බොහෝම ඉස්සරහා උදව් කළා. පාකින් එක එහෙම ගනිද්දිත් අපිට එතුමියගේ මුළු ජීවිතේම හාමුදුරන්ට දීලා තියෙන ඉන්න ගේ දොරත් මට දෙන්නද කියලා මම කිව්වා එපයි කියලා. ඒ නිසා මේ සම්පූර්ණයෙන්ම ශාසනයට කැප වෙලා බොහෝම දුර ඉඳලා උදේ පාන්දර 3ට 4ට නැගිටලා බරහන්න ඩ්‍රයිවර් මහත්මයාත් එක්ක මෙහාට එන අම්ම කෙනෙක්. නුවර කෑගල්ල පැත්තේ ඉඳලා ඉතින් මේ එතුමියගේ බලාපොරොත්තු වන්නේ තමන්ගේ නැගණියට තමන්ගේ සහෝදරියට පින් අනුමෝදන් කරන්න. ඉතින් පොඩි මැණිකේ රත්නායක පින්වත් මැතිණියනි ඔබ කොතනක සිටියත් මේ පින් අනුමෝදන් වේවා. මට තේරෙන විදියක හොඳ තැනක ඉන්නවා. එතුමියට තව තවත් සැපයෙන් සැපයට වර්ධනය වෙලා සද්ධර්මයෙන් ජීවිතය සනහා ගන්න මේ පින් පාරමී ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වන සුනිල් පෙරේරා පියාණන් වහන්සේටත් සාංශාරික භව ගමන තව තවත් යහපත් කරගන්නට මේ පින උපකාරක උපනිශ්‍රය ධර්මයක්ම වේවා, පින් පඬුරක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද දිනේ උපන් දිනේ සමරන පෝෂිතා කොඩිකාර මැතිණියට සුබ උපන් දිනයක් වේවා, දිගාසිරි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දසුනේ ඒ දියණිය සහ උදේශ් පුතුණන් ඇතුළු දූදරු පිරිස හැම දිනාටමත් මෙතෙන්ට සහභාගී වෙලා ඉන්න සියලු දෙනාටමත් ධර්ම අවබෝධයෙන්ම සැනසෙන්න. ධම්මං විනානත්ති සුඛානත්ත. මට නම් කියන්න තියෙන එච්චරයි.
රජකම් සිටුකම් ධනකම් ඒව බලකම් නෙමෙයි. ඒ ඔක්කොම දාලා මේක දකින්න. මේක දැකලා ඕන එකක් කරන්න. දකින්නකම් මහන්සි වෙන්න. එක දිගට. දැකලා ඕන එකක් කරගන්න කියලා කියන්න තියෙන්නේ. අප්‍රමාදේන සම්පාදේද ඔබට මේ තරම් පිහිටක් ලැබෙන දෙයක් තවත් මම මේ ලෝකේ දකින්නේ නැහැ පින්නතුනේ. අප්‍රමාදීව ධර්මයේ සැනසෙන්න හැම දිනාටම සියලු යහපත වේවා. ඔහොම ඉඳගෙන වන්දනා කරන්න නැමෙන්න එපා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිඤ්ඤතෝ. सुखी हो तो सुखी हो तो सुखी हो तो।